හරි පුතේ අපි එහෙනම් අද වැඩ පටන් ගමු. අපි දැන් ප්‍රශ්න පත්‍ර පන්තියේ හතරවෙනි දවසට ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි දවසේ දෙවෙනි දවසේ අපි භාග පාඩම කළා. ඊට පස්සේ තුන්වෙනි දවසේ අපි වර්ගඵලය පාඩම පටන් ගත්තා. එතකොට අද හතරවෙනි දවස අද තියෙන්නේ වර්ගඵලය පාඩමේ ගණන් ටික තවදුරටත් ඉස්සරහට කරන්න. එදා අපි 2020 ඉඳලා 2020 2019 2018 2017 2016 කියන ගණන් හැදුවා. අද අපිට හදන්න තියෙන ගාන 2014 ගාන. 2014 ගාන. 2014 ගානේ ඉඳලා අපි 2008 ගානට යනකම් අද යන්න ඕනේ. ඒ ගියාම ඒ පාඩමත් ඉවර වෙනවා. ඊට පස්සේ අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ සමීකරණ පාඩමේ විභාග ප්‍රශ්න. සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ ඔයගොල්ලන්ට තියෙනවා. ඒකෙන් වර්ගජ සමීකරණ වල දාන ඔයගොල්ලොත් එක්ක හදන්න බෑ. ඒක 11 පන්තියෙන් තමයි දාන්නේ. ඒක මම දැන් 11 ළමයිත් එක්ක මේ දවස්වල කරනවා. ඔයගොල්ලොත් එක්ක කරන්න වෙන්නේ සමගාමී සමීකරණ, සරල සමීකරණ දාන. ඒක එතකොට ලෑස්ති කරනවා දෙවැනි වාරයේ සරල සමීකරණ, සමගාමී සමීකරණ පාඩම සම්පූර්ණ කරගත්ත නැති කෙනෙක් පන්තියේ ඉන්නවා නම් ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි. මම සරල සමීකරණ සමගාමී සමීකරණ පාඩම් දෙකට අදාළ වීඩියෝ එකක් මේ ගෲප් එකට දානවා. පේපර් ක්ලාස් ගෲප් එකට දානවා. එතකොට කවුරු හරි දෙවෙනි වාරයේ සරල සමීකරණ සමගාමී සමීකරණ ගණන් හදලා මදි නම් ඒගොල්ලෝ පොඩ්ඩක් ඒ වීඩියෝ එක බලලා තව ගණන් ටිකක් හදලා ලෑස්ති වෙලා ඉන්න. ලබන සතිය වෙනකොට අපි සමීකරණ පාඩමේ O level ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒක ටිකක් අමාරු මාතෘකාවක්. සෙකන්ඩ් පේපර් එකේ යන්නේ ෆස්ට් පේපර් එකේ නෙමෙයි. අපි මේ දෙකම ගත්තේ ෆස්ට් පේපර් එකෙන්. ඒක සෙකන්ඩ් පේපර් එකෙන් යන්නේ. සෙකන්ඩ් පේපර් එකේ තව ওই විදිහට ගණන් කීපයක් අපිට ඉස්සරහට තියෙනවා. එතකොට තුන්වෙනි වාරේ පාඩම් වලත් අවශ්‍යතාවයක් එනවා. දැන් ඉතින් කාලේ නම් හරිනේ තුන්වෙනි වාරෙත් ඉගෙන ගන්න නේද? දැන් අපි සමීකරණ ඉවරලා එනකොට අගෝස්තු මාසෙට ගිහිල්ලා තියෙයි. ඒක අපි තුන්වෙනි වාරේ පාඩම් ටිකත් ඉගෙන ගන්න. තුන්වෙනි වාරේ පාඩමත් ඇසුරෙන් විභාග ප්‍රශ්න කරනවා නම් මම ඒ වෙලාවේදී ඔයගොල්ලන්ට ඊට කලින් තුන්වෙනි වාරේ පාඩමේ වීඩියෝ එක දානවා. දැන් සමීකරණ වලට යන්න කලින් සමීකරණ පාඩමේ වීඩියෝ එක දානවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඒ ගණන් ටික හදලා තියන් ඉන්න. පන්තියේ දැන් අපේ පන්ති වලට සහභාගී වෙන අයට වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පන්තියෙන් කරලානේ තියෙන්නේ. අනිත් අයට මම මේ පාඩමේ PDF එකත් එක්ක වීඩියෝ එක දානවා. PDF එක print කරගෙන වීඩියෝ එක බලලා ගණන් ටික හදලා ලෑස්ති වෙලා ඉන්න සමීකරණ පාඩමේ විභාග ප්‍රශ්න ටික කරගෙන යන්න. මේ හැම ප්‍රශ්නයක්ම ඔයගලන්ට O level paper එකේදී ලකුණු 10ක් ගන්න උදව් වෙන ප්‍රශ්න. ඒවා දැම්ම කරලා තියාගත්තාම වඩා පහසු වෙයි. හරි. එහෙනම් අපි වැඩ පටන් ගමු. මම ඔයගලන්ට ස්ක්‍රීන් එකට එවනවා 2014 ගාන. ඔයගොල්ලෝ පටන් ගන්න. ඒ අතරේ මම සාකච්ඡා කරන්නම් උදව් කරන්න. එහෙනම් පටන් ගන්න 2014 ගාන. ගාන කියවලා පටන් ගන්න පුතේ. ගාන කියවලා පටන් ගන්න. ඍජු කෝණාශ්‍රාකාර කොටසකින් හා කේන්ද්‍රික ඛණ්ඩාකාර කොටසකින් සැදුම්ලත් උද්‍යානයක් රූපයේ දැක්වේ. බලන්න රූපේ දක්වා ඇත. C යනු BE මධ්‍ය ලක්ෂයයි කියලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නයට අහලා තියෙන්නේ උද්‍යානයේ පරිමිතිය. උද්‍යානය බලන්නකො චුට්ටක්. AB මායිම BC මායිම AB BC CD වක්‍ර මායිම DE ආයත සරල රේඛීය මායිම EF ආයත සරල රේඛීය මායිම FA සරල රේඛීය මායිම AB BC CD DE EF FA කියන මායිම් කොටස් 1 2 3 4 5 6කින් සමන්විතයි. ඒ ටික එකතු කරලා පරිමිතිය ගන්න හදාගන්න වෙන්නේ ඔයගලන්ට CD කෑල්ල විතරයි. CD කෑල්ල හදාගන්න වෙනවා. මොකද ඒක වෘත්තයක 4න් එකක්. වෘත්තයක 4න් එකක් වුණාම පරිමිතියනේ 25R 4න් එක දාන්න වෙනව නැත්තම් 360න් 90 දාන්න වෙනවා. හරි. පටන් ගන්න.
දැන් ওই වැඩ කරගෙන යන ගමන් චුට්ටක් ඕගොල්ලෝ පුරුදු වෙන්න මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනකොට ස්ක්‍රීන් එක බලන ගමන් ඒක පුළුවන් නේ අවශ්‍ය නම් බෝඩ් එකත් බලන්න පුළුවන් බෝඩ් එක ලොකු කරගන්න පුළුවන් ඕනනම් ස්ක්‍රීන් එක ලොකු කරගන්න පුළුවන් ඒකත් පුරුදු වෙන්න හිමින් ගොඩක් අයට පුළුවන් ඕවා දැන් මේ අවුරුද්දක් තිස්සේ Zoom එකේනේ වැඩ නේද එතකොට මටත් පුළුවන් ඕගොල්ලන්ට ඕක කියලා දෙන ගමන් බෝඩ් එකේ හදන්න. එතකොට අර ස්ක්‍රීන් එක අයින් කරලා බලන්න ඕනේ නැහැ. එකපාරම ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන ගානක් හදාගෙන කියලා ඉවර වෙනවා. කාලය ඉතුරු වෙනවා. ඕගොල්ලෝ මේ වැඩේට පුරුදු වුණාම ලේසියි අපිට. අව ඉස්සරහට වැඩ කරගන්න ලේසියි. කොහොමත් පන්ති පටන් ගත්තත් අපි මේ පේපර් ක්ලාස් එක දිගටම Zoom එකෙන් ගෙනියනවා. වීඩියෝ එකක් දානවා. ඕගොල්ලෝ O level කරන කම්ම. දිගටම එතකොට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. AB BC CD DE EF FA කියන මායිල් ටික තමයි ඕනේ වෙන්නේ. දැන් AB වලට යට දීලා තියෙනවා 84ක් ඒක උඩට ගන්න පුළුවන්. එහෙම ගන්න බෑ නැත්නම් හදන්න බෑ. ED වලට යට දීලා තියෙනවා 28ක්. එතකොට ED වලට 28ක් දුන්නාම ඔයගලන්ට මේ කඩයිව C ඒකත් 28 බව පැහැදිලි. ඊළඟට කියනවානේ BE මධ්‍ය ලක්ෂය CV කියලා. ඒ කියන්නේ BE ගේ මැද CV තියනවා කියලා. ඒ කියන්නේ මෙතනින් උඩටත් දෙනවා 28ක්. 28යි මේ පැත්තට එනවා 56ක්. ඔන්න දැන් ඔක්කොම කෑලි ටික තියෙනවා. අඩු එකම කෑල්ලයි මොකද්ද? CD වක්‍රමායිම කේන්ද්‍රික ඛණ්ඩය වෘත්ත ඡාප දිග එච්චරයි අඩු. ඒකත් හොයාගත්තාම අපිට පුළුවන් පළවෙනි කොටස ගන්න පරිමිතිය ගන්න. පරිමිතියට 84 ඒවා 2යි 56යි 28 ඒවා 2යි. මෙතනත් 28ක් තියෙනවා මෙතනත් 28ක් තියෙනවා. 28 ඒවා 2යි 28 ඒවා 2 කියන්නේ 56ක් නේ. එතකොට 84න් 2යි 84න් 2යි 56යි 28න් 2යි ඒ කියන්නේ 56න් 2ක්ම කියලා ගත්තත් හරි. අමතරව එතකොට මෙතන මායින් 2යි 3යි මෙතන 2යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඔක්කොම තියෙන්නේ. අමතරව 25R 4න් 1 දාන්න ඕනේ. 25R 4න් 1 දාන්න ඕනේ. ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ වෘත්ත ඡාප දිග සඳහා. එහෙනම් බලන්න උත්තරේ හරිද කියලා. මෙතන 84 ඒවා 2 168යි මෙතන 56යි මෙතනත් 56යි මෙතන 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 28 වැඩි කිරීම 4න් 1 28ක් අරය බව දීලා තියෙනවා. මෙතන 56යි 56යි 112යි 112යි 168යි එකතු කරලා උත්තරේ ගන්න. මෙතන කපන්න 1යි 4යි කියලා ආයි කපන්න 4යි 4 1යි 1යි කියලා එතන ඉතුරු වෙන්නේ 44ක් විතර. ඔක්කොම එතකොට 168යි 112යි 44යි එකතු කළා නම් උත්තරේ එනවා උද්‍යානයේ පරිමිතිය මීටර වලින්.
ඊළඟ දෙවෙනි කොටස කියනවා මේ උද්‍යානයේ වටා එහි මායිම ඔස්සේ මීටර 6න් 6ට විදුලි පහන් කණු සවි කරන්න ඕනේලු. මම එදා කිව්වා ගිය සතියකට ඔය වගේ ගැටලු ආවනේ. මේ වගේ සංවෘත රූපයක වටේට කණු හිටවනවා නම් මේ සංවෘත රූපයේ පරිමිතිය අරගෙන පරිමිතිය පරතරයෙන් බෙදුවාම පරිමිතිය මෙතන එනවනේ. ඒක අරගෙන පරතරයෙන් බෙදුවාම කණු ගණන එනවා කියලා. කණු කීයක්ද කියලා එනවා කියලා. හැබැයි මේක සංවෘත රූපයක් නැතුව මේ AB වගේ මායිමක් වුණොත් බෙදලා මාදි බෙදලා එකක් එකතු කරන්නත් ඕනේ කියලා කිව්වා. මතකයි දැන්. මායිමක් දිගේ නම් බෙදලා එකක් එකතු කරන්න ඕනේ. මායිම වක්‍ර මායිමක් වුණත් සමරේඛීය මායිමක් වුණත් එකතු කරන්න ඕනේ. මායිමක් නැතුව මෙහෙම වටයක්ම ගිහිල්ලා තියෙනවා නම් එකතු කිරීමක් ඕනේ නැහැ. බෙදුවාම ඇති කියලා අර මුල් එකම අවසාන එකත් වෙන හින්දා. එහෙනම් ඒකත් හොයාගන්න කණු කීයක් යනවද කියලා. ගාන ඊළඟ කොටස දාන්න. ඊට පස්සේ අහන්නේ උද්‍යානයේ වර්ගඵලය. උද්‍යානයේ වර්ගඵලය කිව්වහම උද්‍යානයේ කොටස් දෙකකට කඩලා වර්ගඵලය හොයන්න ඍජු කෝණාශ්‍රයයි කේන්ද්‍රික ඛණ්ඩයයි ඍජු කෝණාශ්‍රය 84.56යි ඍජු කෝණාශ්‍රය 84.56යි 84.56යි වැඩි කළ ඍජු කෝණාශ්‍රය හොයන ගමන් කේන්ද්‍රික ඛණ්ඩය ϕr වර්ගය 4න් 1 මෙතන ගත්තේ 2πr 4න් 1 මේක πr වර්ගය 4න් 1 සූත්‍රය හරියට මතක තියාගෙන දාන්න. මෙතන 84.56න් වැඩි කළ උත්තරේ ගන්න. මෙතන 7න් 22යි 28යි 28යි 4න් 1යි දාලා උත්තරේ ගන්න. දැන් අවසාන කොටසක් දීලා තියෙනවා මෙහෙම. ඍජු කෝණාශ්‍රාකාර මතු පිටක් සහිත පොකුණක් උද්‍යානය තුල ඉදිකල යුතුව ඇත්තේ පහත් දැක්වෙන අවශ්‍යතාවලට අනුකූලවය. ඔන්න මේක ඇතුලේ ඍජු කෝණාශ්‍රාකාර පොකුණක් මේ උද්‍යානයේ ඇතුලේ ඍජු කෝණාශ්‍රාකාර පොකුණක් හදන්න කොන්දේසි ගණනාවක් දීලා තියෙනවා. කොහොමද? ඍජු කෝණාශ්‍රාකාර මතු පිටේ වර්ගඵලය උද්‍යානයේ වර්ගඵලයෙන් 10න් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ උත්තරේ ගන්නම වෙනවා වැඩේ. මේ උත්තරේ ගන්නම වෙනවා ඒ වැඩේට යන්න. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයේ එක් පැත්තක් BC වෙන්න ඕනෙලු. අන්න එක් පැත්තක් BC මේ කෑල්ල කේන්ද්‍රික ඛණ්ඩයට උඩින් BC වෙන්න ඕනෙලු. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රකාර තවත් පැත්තක් BA ඔස්සේ වෙන්න ඕනේ. BA ඔස්සේ මෙන්න මේ පාදයේ දිගේ තමයි අනිත් කෑල්ල එන්න ඕනේ. يعني මෙතන තමයි පොකුණ හදන්න වෙන්නේ. මේ B මුල්ල අල්ලලා තමයි මෙහෙම තමයි හදන්න වෙන්නේ. එතකොට ඉදිකල යුතු පොකුණේ දල සටහනක් මිනුම් සහිතව ඉහත රූපයේම ඇඳ දක්වන්නලු. දැන් එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ කාරණේ තමයි වර්ගඵලය හොයාගන්න එක. මට උදව්වක් කරන්න මේ පරිමිතිය කීයද කියලා කියන්න. එකතුව කීයද කියලා කියන්න. කියන්න. ඒතකොට ටිකක් මේ වැඩේට ඔයගොල්ලොත් සම්බන්ධ වෙනවනේ. මේ 8යි 2යි 10යි 10යි 4යි 14යි එකක් ඉතුරුයි. 6යි 1යි 7යි 7යි 4යි
11යි ඉතුරු 1යි 12යි 6යි 1යි 7යි 7යි 4යි 11යි ඉතුරු 1යි 12යි ආයි එකක් ඉතුරුයි 1යි 2යි 3යි 324යි එතකොට 324 6න් බෙදුවාම කණු යනවා 32ට 6 වරක් 5යි 6 වරක් 5 30යි දෙකක් ඉතුරුයි 24ට 6 වරක් 4යි කණු යනවා 54ක්ද බලන්න එකක් එකතු කරන්නේ නැහැ මේක වටයක් නිසා එකතු කරන්නේ නැහැ මෙතන මේකේ ගුණිතය වෙනවා 84 ඒවා 56ක් මේ බලන්න 84 ඒවා 56ක් 6 වරක් 4 24යි දෙකක් ඉතුරුයි 6 වරකට 48යි 2යි 50යි 5 වරක් 4 20යි දෙකක් ඉතුරුයි 40යි 2යි 42යි එකතුව වෙනවා මෙතන 4යි මෙතන 4යි මෙතන බිඳුවයි මෙතන 7යි මෙතන 4යි 4704ක්ද බලන්න මෙතන කැපුවාම 1යි 4යි වෙනවා මෙතන කැපුවාම 1යි 1යි වෙනවා එතකොට තියෙන්නේ 22 ඒවා 28ක් 22 ඒවා 28ක් දෙවරකට 16 එකක් ඉතුරුයි 5යි ආයි ඒකමයි එතකොට එකතුව වෙනවා ගුණිතය වෙනවා මෙතන 6යි මෙතන 11යි 11යි එකක් ඉතුරුයි 616ක් එකතුව වෙනවා 10න් බිඳුවයි එකක් ඉතුරුයි 2යි 13යි එකක් ඉතුරුයි 5යි 5320ක්ද බලන්න එතකොට දැන් මේක 5320ක් නිසා අන්න අර හදන්න ඕනේ පොකුණේ වර්ගඵලය දැන් හිතාගත්ත හැකි පොකුණ වෙන්න ඕනේ මේකෙන් 10න් එකක් කිව්වනේ පළවෙනි කාරණේ ඒකනේ 10න් එකක් කියන්නේ 5320 බෙදීන 10නේ 532යි පොකුණේ වර්ගඵලය වෙන්න ඕනේ 532යි ඔන්න පළවෙනි කොන්දේසිය හරියි පොකුණේ වර්ගඵලය 532යි ඒ 532ට මෙන්න මේ පැත්තේ තියෙනවා BC මායිමේ තියෙනවා 28ක් එතකොට 28ක් වෙනකොට මේ පැත්ත 532 වර්ගඵලය වෙන්න මේ පැත්තට කීයක් එන්න ඕනේද කියලා බලන්න ඕනේ 532 28න් බෙදලා 53ට 28 ඒවා එකයිනේ ගන්න වෙන්නේ දෙකක් ගත්තොත් 56ක් වෙනවනේ එතකොට 28ක් ගත්තාම මෙතන ඉතුරු වෙනවා 13න් 8ක් 5යි 252ට බලන්න ඕනේ 252ට 28 ඒවා කීයක් එයිද බලන්න 9ක් විතර එයි නේද 9 වරකට 72යි 7ක් ඉතුරුයි 18යි 7යි 25යි 19ක් තමයි එතකොට එන්නේ එහෙනම් මේ මායිම දිගේ 19ක් මේ පැත්තට ඇවිල්ලා මේක 28යි එතකොට 19ක් කියන්නේ ඊට වඩා අඩු වෙන්නේ නැහැ 28ට වඩා අඩු වෙන්න එපයි 19 මේ පැත්තට 19යි. මේ පැත්තට 28යි මේ පැත්තට 19යි ඇවිල්ලා මෙන්න මෙහෙම තමයි පොකුණ හදන්න වෙන්නේ. එතකොට මේ පොකුණේ මිනුම් දෙක පැහැදිලිව ලියලා තියන්න ඕනේ පේන්න. 28 එළියෙන් ලියන්න මේ වගේ 19 ඇතුලෙන් ලියන්න මේ වගේ 19යි 28යි. 28ක් දිග 19ක් පළල පොකුණක් තමයි මෙතන හදන්න වෙන්නේ. ඒක එක ප්‍රශ්නයක්. අන්තිම ප්‍රශ්නය. ඒ අන්තිම ප්‍රශ්නයට යන්න මේ 532 10න් 5320 10න් බෙදලා 532 අරගෙන මේ 532 මේ 28න් බෙදලා 19 අරගෙන මෙතෙන් ගිහිල්ලා අදිනවා. එහෙනම් ඔන්න ගාන ඉවරයි. දැන් මම ස්ක්‍රීන් එක අයින් කරන්නම්. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න පුළුවන් ඕගලන්ට එතකොට. හරිද?
පළවෙනි එකේ අහලා තියුනේ පරිමිතිය මේ 84 ඒවා 2යි මේ 28 ඒවා 2යි මේ 56යි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයයි දාලා උත්තරේ ගත්තා. ඊළඟ එකේ අහලා තිබුණේ මේක වටේට කණු හිටවනවා කණු කීයක් යනවාද කියලා 324 6න් බෙදුවාම කණු 54ක් යනවා. ඊළඟ එකේ අහලා තිබුණේ මේකේ වර්ගඵලය 84 ඒවා 56යි මේකේ වර්ගඵලය 5r වර්ගය 4න් 1යි මේක 4704යි මේක කපලා 1යි 4යි 1යි 1යි කපලා 22යි 28යි 616යි එකතු කළාම 5320යි. ඒකෙන් 10න් එකක පොකුණක් හදනකොට 10න් බෙදුවාම බිඳුව කැපිලා කියලා 532ක් එනවා මේ පොකුණට. 532ට මේ BC එකම ආයමක් වෙනකොට ඒක 28යිනේ 28න් බෙදන්න ඕනේ. 28න් බෙදුවාම එන්නේ 19. මේ පැත්තට 28යි මේ පැත්තට 19යි වෙන මෙන්න මේ පොකුණ මේ කලින් රූපය ඇතුළෙම ඇඳලා තියෙන්න ඕනේ. පේපර් එකේ තියෙන රූපයේම ඇඳලා තියන්න ඕනේ. දැන් පේපර් එක print out එකක් දාගෙන නැති කෙනෙක් ඉන්නවා නම් මේ මම වගේ මෙහෙම මේක චුට්ටක් පොතේ ඇඳගෙන කළාම හරි. එහෙනම් 2014 ගාන හරි අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න අපිට පුළුවන් එතකොට 2013 ගානට යන්න බලන්නකෝ තව මොනාරි හදන්න තියෙනවා නම් බලලා හදාගන්න. ඔන්න 2013 ගාන ඒකේ තියෙනවා නගර මැදයේහි ඉදිවෙමින් පවතින පොකුණක පතුලේ දලසලස්මක් රූපේ දැක්වේ. එය සමචතුරස්‍රයකින් හා වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයකින් සමන්විතය. පතුලේ පරිමිතිය බලන්න පතුලේ මායින් කලින් ගානට වඩා චුට්ටයි වෙනස්. දැක්කනේ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙච්ච විදිහ. අර ඍජුකෝණාශ්‍රය කේන්ද්‍රික ඛණ්ඩයේ තිබිච්ච එක මේක සමචතුරාශ්‍රය කේන්ද්‍රික ඛණ්ඩය. පතුලේ මිනුම් තියෙනවා 28යි 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 නේ සමචතුරාශ්‍රය. ආයි කේන්ද්‍රික ඛණ්ඩයේ අර ඒ විදිහට 28ක් තියෙනවා. ඒකෙත් වෘත්ත ඡාප දිග හොයා ගන්න වෙනවා 25r 4න් එක දාලා පටන් ගන්න. පතුලේ වර්ගඵලයේ සමචතුරාශ්‍රය කේන්ද්‍රික ඛණ්ඩය මේ ගානට සමාන්තරව යන්නේ. 2013 ගානට සමාන්තරව 14 ගාන ගිහිලා තියෙනවා. අපි හදාගෙන ඉන්නේ ආපස්සට. ඔක ළමයි නම් 2013 ගාන හදලා 14 විභාගෙට ගියා නම් 13 ගාන වගේ 14 ගාන තියෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ කාරණේ. කොහොම කළා 2008 ඉඳලා 2020ට යනකම් ගණන් ටික හදලා ඊට පස්සේ දැන් 2021 පේපර් එක නිකුත් කළාම ඒකත් හදලා ගියා නම් 22 යන ඕගොල්ලන්ට මේක හරීම සරල කාරණයක් වෙන්න ඕනේ. එහෙම වෙනවා. අන්න ඒක තමයි අපි මේ හදාගන්න උත්සාහ කරන්නේ. මේක කල්තියා වේලාසනෙන් ඉගෙනගත්ත පාඩම් වල විභාග ප්‍රශ්න කරලා සූදානම්ව හිටියාම ඇඟට බරක් දැනෙන්නේ නැතිව අර ඒ සාමාර්ථයට ය아가න්න පුළුවන් වෙනවා. නැත්තම් මේක අන්තිමට මහා එපා වෙන වැඩක් වෙනවා. ඕගාලා මහන්සි වෙන්න වෙනවනේ. කල් වේලා ඇතුව මහන්සි වුණාම එහෙම ප්‍රශ්නයක් නැහැ. රූපයේ තියෙන සමචතුරස්‍රයකුයි කේන්ද්‍රික ඛණ්ඩයකුයි සමචතුරස්‍රයකුයි කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට සමචතුරස්‍රයේ තියෙනවා 28යි 28යි 28යි. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙනවා 28ක්. සරල රේඛීය මායිම් 1යි 2යි 3යි 4ක් එක්ක වක්‍ර මායිමක් තියෙනවා. ඒ අනුව රූපේ පරිමිතියට යනකොට 28 ඒවා 1යි 2යි 3යි 4ක් ගන්න එපා. ඒක එකපාර ගත්ත හැකි 28 ඒවා 4ක් සහ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය ගත්ත හැකි 25r 4න් 1 කියලා. 5ට 7න් 22යි r ට 28යි දාලා ගත්තේ. බලන්න 13 ගාන 14 තිබුණෙත් එහෙම තමයි නේ. 14 තිබුණෙත් 28ම තමයි. ඊට පස්සේ වර්ගඵලයට යන්න තියෙනවා. වර්ගඵලයට යනකොට මේ සමචතුරාශ්‍රය 28 වැඩි කිරීම 28න් අරගෙන මේ කේන්ද්‍රික ඛණ්ඩය 5r වර්ගය 4න් 1න් ගත්තා නම් හරි. ඒතර මේ දෙකේ එකතුව උත්තරේට එනවා. ඊට පස්සේ තවත් ප්‍රශ්න දෙකක් තියෙනවා.
ඊළඟට තුන්වෙනි කොටසේ කියනවා මෙම පොකුණ පතුලේ වර්ගඵලය දෙගුණ වන පරිදි විශාලනය කිරීමට තීරණය කෙරී ඇත. ඒ කියන්නේ මේ පොකුණ විශාල කරන්න හදන්නේ පතුලේ වර්ගඵලය දෙගුණ කරලා. පතුලේ වර්ගඵලය මේ තියෙන වර්ගඵලය දෙගුණ කළා. මෙතනින් ඔයගලන්ට එන උත්තරේ ඩබල් කරලා යන්න ඕනේ. මේ සඳහා වෙන්න කෙරී ඇත. මේ සඳහා එක් පාදයක් ABද තවත් පාදයක් දික්කල CA මත පිහිටන පරිදිද වන ඍජුකෝණික ත්‍රිකෝණාකාර කොටසක් එකතු කිරීමට යෝජනා වී ඇත. හරි, මේක ඩබල් කරන්න හදන්නේ කොහොමද? මේක ඩබල් කරන්න හදන්නේ මේක කොහොම තියෙද්දි ඍජුකෝණී ත්‍රිකෝණාකාර කොටසක් මේකට එකතු කරලා. එකතු කරන්නේ කොහෙටද? එකතු කරන්නේ AB එක පාදයක් වෙන විදියට අනිත් එක දික්කල CA වන විදියට. දික්කල CA කියන්නේ මේක. මේක දික් කරන්න. අනිත් එක AB. AB කියන්නේ මේක. එහෙනම් මෙතන තමයි ඍජුකෝණී ත්‍රිකෝණය හදන්න වෙන්නේ. මේ යට තමයි ඍජුකෝණී ත්‍රිකෝණය හදන්න වෙන්නේ. එතකොට ඒ හදන ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය මේ රූපයේ වර්ගඵලයට සමාන වෙන්න ඕනේ. එතකොට මේකයි තව ත්‍රිකෝණයයි දෙක එකතු වුණාම මේ වර්ගඵලය ඩබල් වෙනවා. මේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තමයි තියෙන්නේ. එකතු කිරීමට යෝජිත කොටසේ දල සටහනක් මෙනුම් සහිතව අඳින්න කියලා කියනවා. ඊළඟ ගාන ලේසි එකක්. එහෙනම් මේක ඉවර කරගත්තා නම් හරි නේද? 28 ඒවා හතරක් තියෙනවා. 4 වරකට 32යි 3ක් විතරුයි. 4 වරක් 2 8යි 3යි 11යි 112යි. දෙක වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 28 වැඩි කිරීම 4න් 1 මේක 1යි මේක 4යි මේක 1යි මේක 1යි දෙවරක් 22 44යි 112යි 44යි එතකොට එකතු කළාම එනවා 6යි 5යි 1යි 156ක්ද බලන්න ඉන්නේ 156ක්ද බලන්න ඉන්නේ මොනවා 156ක්ද මීටර 156ක් බලන්න උත්තරේ හරිද කියලා 112යි 44යි 44 ආවේ මේ කේන්ද්‍රික ඛණ්ඩයට ඊට පස්සේ මෙතන 28 28න් වැඩි කරන්න තියෙනවා 28 28න් වැඩි කරන්න තියෙනවා 28 වර්ගය 28 28න් වැඩි කරන්න තියෙනවා 8 වරක් 8 64යි 6ක් ඉතුරුයි 16යි 22යි 16යි එකක් ඉතුරුයි 5යි මේ 4යි මේ 8යි 784ක් එනවා මෙතෙන්ට එනවා 7න් 22යි 28යි 28යි 4න් 1 මේ එකක් කැපෙනවා එක මේකත් එක්ක කැපෙනවා 22 ඒවා 28ක් එන්නේ 28 ඒවා 22ක් 16 එකක් ඉතුරුයි 4 1යි 5යි 16 එකක් ඉතුරුයි 4 1යි 5යි මේක 11යි 616ක් එනවා මෙතෙන්ට 784යි 616යි එතකොට මෙතන 10න් බිඳුව එකක් ඉතුරුයි 8යි 1යි 9යි 1යි 10න් බිඳුව එකක් ඉතුරුයි 6යි 7යි 13යි 1යි 14යි वर्ग मीटर 1400ක්ද බලන්න ආවි දැන් එතකොට මේකේ වර්ගඵලය 1400යි තවත් 1400ක් වන ත්‍රිකෝණයක් මේකට එකතු කරන්න ඕනේ එකතු කරන්නේ AB එක පාදයක් වෙන්න දික්කල CA එකම ආයිමක් වෙන්න AB එකම ආයිමක් වෙන්න දික්කල CA එකම ආයිමක් වෙන්න ඍජුකෝණික ත්‍රිකෝණාකාර කොටසක් විදියට ඔමයි ඉන්නෝ එතකොට මේකේ මෙතන තියෙනවා 56ක් 28යි 28යි 56ක් මෙන්න මේක කොච්චරද කියලා අපි ලියන්න ඕනේ මේක ලියන්න ඕනේ කොච්චරද කොහොමද ඒක හොයාගන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 1400ක් වෙන්න මෙතන 56යි නම් මෙතන තියෙන්නේ කීයක්ද කියලා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රයට කියලා බලන්න ඕනේ
දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උසට දාලා බලන්න. මේ බලන්න මේක 56ක් වෙද්දි මේක කීයක්ද කියලා බලන්න ඕනේ. වර්ගඵලය 1400ක් වෙන්න බෑයි. මේ ටික වගේ දෙගුණයක් වෙන්න නම් මීට සමාන එකක් නෙවෙයි කියනවා. එතකොට බලන්න ඕගොල්ලෝ දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයෙන් 56 වැඩි කිරීම මේ ලම්බ උසට h අරගෙන මේක 1400ක් වෙන්න නම් කීයක්ද තියෙන්න ඕනේ කියලා h වල මේක කැපුවාම මේක 28 වෙනවා. h ගේ හොයාගන්න වෙන්නේ 1400 28න් බෙදලා. බලන්න h කීයක් දෙන්නේ කියලා මෙන්න මේ h ගේ තමයි මෙතෙන්ට දාන්න ඕනේ. මේ තුන්වෙනි කොටසේ ගණනය කිරීමක් කරන්න වෙනවා ඕගොල්ලන්ට. තුන්වෙනි කොටසේ රූප සටහන අඳිනවා වගේම ගණනය කිරීමක් කරන්න වෙනවා. මම මෙතන ඒ ගණනය කිරීම කළා. ත්‍රිකෝණයක් අඳින්නේ වර්ගඵලය 1400ක් වෙන්න ආධාරක පාදයේ 28යි 56ක් වෙද්දි ලම්බ උස කීයක්ද කියලා හොයාගන්න මේ යන්නේ. දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස ත්‍රිකෝණයක වර්ගඵලයේ සූත්‍රය. දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස සූත්‍රය. උත්තරේ 1400. එතකොට 1428න් බෙදන්න වෙනවා. 1400 බෙදීම 28. 28 ඒවා කීයක් එයිද බලන්න 140ට 28 ඒවා 5ක් 5කට 40යි 4ක් ඉතුරුයි 10යි 4යි 14යි වෙන්නේ දාන්න 140ට 5යි බිඳුවයි. ඒ කියන්නේ 50. එහෙනම් මෙන්න මේ ලම්බ උස එනවා 50. තුන්වෙනි ගානට මේ උත්තරය හදන්න. මේ උත්තරය හදලා ඒක මෙතන ලියන්න. මේ ත්‍රිකෝණය අඳින්න. තුන්වෙනි ගානට මේ රූපයේ මේ කැලල අඳින්න ඕනේ. මොකද මේක දැන් පේපර් එක print කරගෙන නෙමෙයි නයි යන්නේ. මේක අඳින්න. මෙහෙම ඇඳලා පෙන්නන්න. මේක හදලා පෙන්නන්න අදාළ කොටස් අංක 3 ගාව මේක හදලා පෙන්නන්න. මේක ඇඳලා පෙන්නන්න. මේ දෙකම එන්න ඕනේ අංක 3ට. පේපර් එක print කරගත්ත අය ආයි අඳින්නේ නැහැ. උඩ කැලල මේ යට කැලල විතරයි මේ කොනේ විතරයි අඳින්නේ. අනිත් අයට ඔක්කොම අඳින්න වෙනවා. කොහොම ඊට පස්සේ මේක තවත් එක කොටසක් තියෙනවා. ඒක නම් ලේසි ප්‍රශ්නයක්. දැන් මම ප්‍රශ්නේ අයින් කළා. ප්‍රශ්නේ ළඟ නැති අය අහගන්නකො. දැන් මේ විදියට මේ පොකුණ විශාල කළානේ. වර්ගඵලය ඩබල් කරලා. එතකොට මෙතන 1400යි මේ ටිකේ 1400යි. ආයි මේ ටිකේ 1400යි. එහෙනම් වර්ගඵලය 2800ක් වෙන්න පොකුණ ලොකු කළානේ. ලොකු කරලා මෙම විශාලිත පොකුණෙහි පතුල ජල රෝධනය කරන්න ඕනේ. ඒ කියන්නේ මේ පොකුණක් නම් මේකේ පතුලට වතුර උරා ගන්න එක නවත්තන්න එපා. නැත්තම් වතුර දාලා වැඩක් වෙන්නේ නැහෙනේ. ජල රෝධනය කරනවා කියන්නේ ඒකයි. ජල රෝධනය කරන්න වර්ග මීටරයකට රුපියල් 500ක් වැය වෙනවලු. වර්ග මීටරයකට රුපියල් 500ක් වැය වෙනවා. මේ පොකුණේ තියෙන වර්ග මීටර 1400යි 2400යි 2800යි. 1400 ඒවා දෙකක්. එතකොට වර්ග මීටරයකට 500 ගානේ වර්ග මීටර 2000 කොයිතරම් මුදලක් යනවද කියන එකයි හොයන්න තියෙන්නේ. මේක අමාරු නෑ. 28 5න් වැඩි කරන්න. මේ හරිය හම්බුණා 28 ඒවා 5ක් කීයද කියලා. 28 5න් වැඩි කරන්න මේ බිංදුව අතර දාන්න එච්චර. එතකොට ඒ ගානක් ඉවරයි. දැන් පැහැදිලිව බලා ගන්න බෝඩ් එක පුරාම මම ගණන් හදලා තියෙනවා. අංක 1 අතන 2 ඊට යට 3 රූපය යට රූපයක් ඕනේ 4. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ඉතින් පුංචි ළමයින්ට වගේ බෝඩ් එක පුරා ගණන් හැදුවට ගැටලුවක් නැහැ නේ. වාගෙන යන්න පුළුවන්. මෙතන එනවා 28 ඒවා 5ක් 140ක් තව බිංදු 4ක්. ඔව්. එතකොට මේක තමයි උත්තරේ. මෙතනින් එකක් කැඩෙනවා මෙතනින් එකක් කැඩෙනවා. 1,400,000 ලක්ෂ 14ක් යනවා මේ වැඩේට.
එහෙනම් හදලා ඉවර කරගන්න මම 2012 ගාන දාන්න හදන්නේ. දැන් මේ වේගය පිළිබඳව කාට හරි ප්‍රශ්නයක් ආවොත් මම වේගෙන් කළා වගේ නම් ඒගොල්ලන්ට වීඩියෝ එකේදී නැවත මේක බලලා අධ්‍යයනය කරන්නත් පුළුවන් ඈ. ඒ වුණාට මේ වේගයට හුරු වෙන්න ඕනේ ඔයගොල්ලෝ. නැත්තම් බෑ. ඒත් එහෙම වේගවත් වගේ නම් වීඩියෝ එකට ගිහිල්ලා ආයි එක විසඳ ගන්නත් පුළුවන්. එහෙනම් මම 2012 ගාන දාන්න. ඒක 13 14 වගේ නෙමෙයි. ඒකේ තියෙනවා රූපයක්. ඒ රූපය ඍජු කෝණාශ්‍රයක් සහ අර්ධ වෘත්තයක් සමන්විත උද්‍යානයක් නේද? උද්‍යානයේ අඳුරු කරලා තියෙන්නේ මීටර 7ක් පළල පාරක්. අඳුරු කරලා තියෙන්නේ මේ සුදු පාටට තියෙන්නේ. අඳුරු කරලා තියෙන්නේ උද්‍යානය. අඳුරු කරලා තියෙන්නේ උද්‍යානය වටේ තියෙන පාර. උද්‍යානයේ වටේට පාරක් තියෙනවා. උද්‍යානයේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය. උද්‍යානයේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය ඇව්වහම එතකොට බලන්න රූපේ අඳුරු කර ඇත්තේ ඍජු කෝණාශ්‍රාකාර කොටසකින් සහ අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත උද්‍යානයක. අඳුරු කරපු එක තමයි උද්‍යානය. අඳුරු කරපු එක තමයි උද්‍යානය. අඳුරු කරපු එකේ අරය තමයි යෝනි. අඳුරු කරපු එකේ අරය ගන්න වෙන්නේ සම්පූර්ණ එක 28යි දෙපැත්තෙන් 7 අයින් කළාම මැද්දේ 14යි. ඒ 14 දෙකට බෙදුවාම කියලා තමයි ගන්න වෙන්නේ. කල්පනාවෙන් ගන්න. උද්‍යානයේ මුළු වර්ගඵලය ඇහුවාම අර්ධ වෘත්තය ඍජු කෝණාශ්‍රය එකතු කරන්න ඕන. උද්‍යානයේ වට ඇති පාරේ වර්ගඵලය ඇහුවාම පාරත් සමග වර්ගඵලය හොයලා ඒකෙන් අඩු කරලා ගන්න ඕනේ. ඊට පස්සේ පාරට පිටතින් AB එක්මායිමක් වනසේ මේ වර්ග මීටර 180ක වර්ගඵලයකින් යුත් රථගාලක් සැකසීමට යෝජිත. එම රථගාලේ දල සටහනක් අඳින්නලු. රථගාලේ බිමට දිග සෙන්ටිමීටර 30යි පළල මීටර 20 සෙන්ටිමීටර 20යි වන කොන්ක්‍රීට් ගඩොල් ඇල්ලීමට යෝජිතයිලු. කොච්චරක් ගඩොල් යනවද කියලා අහනවා. අනේ කොච්චර ගඩොල් සංඛ්‍යාවක් යනවද කියලා අහනවා. මේ කැපීමෙන් තොරව අතුරන්න ඕනේ කියලා කියනවා. එහෙනම් බලමු අපි එක. රූප සටහන ඉස්සෙල්ලාම බලන්න. මේ තියෙන්නේ උද්‍යානය. ඒක තමයි මේ අඳුරු කරලා තියෙන්නේ. උද්‍යානයේ වටා තියෙන පාර මේ තියෙන්නේ. කොහොමයි සම්පූර්ණ රූපය තියෙන්නේ. එතකොට මෙන්න මෙතන යට මෙතන තියෙනවානේ 28ක්. මෙතන තියෙනවා 20ක් මීටර. දැන් මේක කියන විදිහට පාර මීටර 7ක් පළලයිනේ. එතන මෙතන 7ක් තියෙනවා, මෙතන 7ක් තියෙනවා. දෙපැත්තේ 14ක් තියෙනවා. 28න් දෙපැත්තේ 14 ගියාම මෙතන තව 14ක් ඉතුරු වෙනවා.
ඒ 14න් භාගයක් තමයි මෙතන අරය වෙන්නේ. අරය වෙන්නේ මේ 14න් භාගයක්. ඒ අනුව උද්‍යානයේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය ගන්න පුළුවන් ඕගොල්ලන්ට 28 දෙකෙන් බෙදලා නෙමෙයි 28න් 7 අඩු කරලා 14ක් අඩු කරලා 14 දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. 14 දෙකෙන් බෙදලා ගන්න පුළුවන් අරය. ඊට පස්සේ අහන්නේ උද්‍යානයේ මුළු වර්ගඵලයට ඍජු කෝණාශ්‍රය වර්ගඵලය ගන්න ඕනේ. මේ 20 මෙතෙන්ට එනවනේ. මෙතෙන්ටත් 20යි 20යි 14යි මේක ෆයි ආර් වර්ගයේ භාගයයි උඩ. හරි. එතකොට මෙතෙන්ට එනවා 20 වැඩි කිරීම 14 මේ ඍජු කෝණාශ්‍රයට ආයෙ එනවා මෙතෙන්ට ෆයි ආර් වර්ගයේ භාගය. අරයට එන්නේ 7. එහෙනම් ඕකෙන් ගන්න උත්තරේ මෙතන 280යි මෙතන 7න් 22යි 7යි 7යි භාගයයි එක 7ක් කැපෙනවා 22යි 2යි කැපෙනවා 11 වරක් 7 77යි 280යි 77යි කියන්නේ මෙතන 7යි මෙතන 15යි එකක් ඉතුරුයි 357ක් වෙනවා වර්ග මීටර වලින් උද්‍යානයේ වර්ගඵලය. දැන් උද්‍යානයේ වටා ඇති පාරේ වර්ගඵලය හොයන්න කිව්වම මේ සුදු පාට කොටසේ වර්ගඵලය හොයන්න කිව්වම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ සුදු පාට කොටසයි කළු පාට කොටසයි දෙකම එකට තියලා මේ සම්පූර්ණ එකේ වර්ගඵලය හොයලා මෙන්න මේ 357 අඩු කරන්න ඕනේ. ඕක තමයි වර්ගඵලය හොයන මූලධර්මය වෙන්නේ. මේ පැත්තට 28යි මේක ගත්තේ අපි මේ පැත්තට 14යි කියන්නේ මේක. එහෙම නෙමෙයි මේ පැත්තට 28යි මේ පැත්තට 20යි අරගෙන 20 ඒවා 28ක් අරගෙන මේ ලොකු ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයලා ඒකට තව එකතු කරන්න ඕනේ මෙන්න මේ ඊළඟ මේක 28යි ඒ කියන්නේ මේක 14යි 14ක් වර්ගඵලය වන අර්ධ වෘත්තය. ඒ දෙක එකතු කළාම එන උත්තරේ කියන්නේ මේ සම්පූර්ණ රූපයේ වර්ගඵලය. සම්පූර්ණ රූපයේ වර්ගඵලය ඊට පස්සේ අඩු කරන්න ඕනේ මෙන්න මේ 357 ඒක තමයි පාරේ වර්ගඵලය වෙන්නේ. ඒ කියන්නේ මේ පාරත් සමග ඍජු මේ සම්පූර්ණ එකේ වර්ගඵලයෙන් පාර නැතුව වර්ගඵලය අඩු කළාම පාරේ වර්ගඵලය එනවා කියන එක තමයි සිද්ධාන්තය. මේක වැඩි කරගත්ත හැකි 28යි 2යි කියන්නේ 56යි 560යි. මේක කපලා වැඩි කළාම 7න් 22යි 14යි භාගයයි. මෙතන 1යි 2යි කියලා කැපෙනවා මේකත් කැපිලා යනවා. 22 ඒවා 14ක් එන්නේ. 22 ඒවා 14ක්. එතකොට 560යි එකතු කිරීම 14 වරක් 2 28යි 308යි ආයි අඩු කරන්න වෙනවා 357ක්. එතකොට බලන්න කොච්චරක්ද ඉන්නේ කියලා පාරේ වර්ගඵලයේ විදියට. පාරේ වර්ගඵලයේ විදියට කොච්චරක්ද ඉන්නේ බලන්න. මේ දෙකේ එකතුව වෙනවා 560යි 308යි 8යි 6යි 8යි 868ක් 357ක් අඩු කළාම 1යි 5යි 511ක් වර්ග මීටර ආවද කියලා බලන්න පොඩ්ඩක්. වර්ග මීටර 511ක් දැන් දැක්කනේ කරපු වැඩේ මේ 28යි 20යි වැඩි කළා මේකේ වර්ගඵලය හොයාගත්තා ෆයි ආර් වර්ගයේ භාගය දාලා මේකේ වර්ගඵලය හොයාගත්තා ඒ දෙක එකතු කරා. ඒතකොට මේ සම්පූර්ණ රූපේම වර්ගඵලය තමයි 560 එකතු කිරීම 308 ඒ කියන්නේ 868ක් වෙන්නේ. ඒකෙන් මේ අඳුරු කරපු කෑල්ල 357 ඒක අඩු කළාම තමයි 511ක් එන්නේ. දැන් පාරට පිටතින් AB එක්මායිමක් වෙනසේ වර්ග මීටර 180ක වර්ගඵලයෙන් යුතු ඍජු කෝණාශ්‍ර රත ගාලක් ඉදි කරන්න ඕනේලු. එතකොට රත ගාල ඉදි කරන්නේ AB එක්මායිමක් වන විදිහට AB කියන්නේ මේකයි මේකයි. මෙයා එක්මායිමක් වෙන විදිහට තමයි රත ගාල ඉදි කරන්නේ. එතකොට රත ගාල ඉදි වෙන්න ඕනේ මේ පැත්තට මෙහෙම. කොච්චරක් පළල වෙන්න ඕනේද කියලා බලන්න ඕනේ. ඔයගොල්ලෝ වර්ගඵල 180ක් වෙන්න ඕනේ.
AB ගේ දිග 20ක් කියලා තියෙනවා. AB 20යි නම් මෙයාගේ පළල කොච්චරක් වෙන්න ඕනේද කියලා බලලා AB 20යි නම් පළල කොච්චරක් වෙන්න ඕනේද කියලා බලලා රථ ගාල ඉදි කරන්න ඕනේ AB එකම ආයමක් වෙනද කියලා පළල කීයද කියලා බලන්න ඕනේ. මෙතන දීලා තියෙන මීටර 20ක් දිග කියලා. එතකොට 180ක් වෙන්න. 20 ඒවා 9ක් නේ. මීටර 9ක් තමයි පළල වෙන්නේ. ඊට පස්සේ මේකෙත් මේ රථ ගාල ඇඳගත්තට පස්සේ රථ ගාලේ බිමට සෙන්ටිමීටර 30 වැඩි කිරීම සෙන්ටිමීටර 20 ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් අතුරන්න ඕනේලු. ගල් කීයක් යනවද කියලා බලන්න තියෙනවා. ඒකට යන්න පුළුවන්. එහෙනම් දැන් ওই ටික හදාගෙන යමු බලන්න. දෙවෙනි ගාන හදලා තියනවා වැරදි නේද? මොකද පුතේ වැරද්ද බලන්න කියන්නේ? පාරේ දිගනේ අහන්නේ. එතකොට ලොකු අර්ධවෘත්තයෙන් පොඩි අර්ධවෘත්තේ වර්ගඵලය අඩු කරන්න ඕනේ නේ. දෙවෙනි ගානේ අහන්නේ මොකද පුතේ? දෙවෙනි ගානේ අහන්නේ. දෙවෙනි ගානද කියනවා තුන්වෙනි ගානද? දෙවෙනි ගාන. දෙවෙනි ගාන උද්‍යානයේ මුළු වර්ගඵලය නේද පුතේ? ගාන බලන්න. පාරේ වර්ගඵලය දාන්න. පාරේ වර්ගඵලය කියන්නේ තුන්වෙනි ගාන. හරි. එහෙම නේද? එහෙම නේද පුතේ? දෙවෙනි ගාන කියන්නේ උද්‍යානයේ වර්ගඵලය. ඒක තමයි 357. තුන්වෙනි ගාන කියන්නේ පාරේ වර්ගඵලය. ඒක තමයි මේ අඩු කරලා අරන් තියෙන්නේ. 28 20න් වැඩි කරලා මේක අරගෙන 5r වර්ගයේ භාගය දාලා මේක අරගෙන මේ දෙක එකතු කරලා මේක අරගෙන ඒකෙන් 357 අඩු කරලා මේ අන්තිමට අරන් තියෙන්නේ පාරේ වර්ගඵලය කියන්නේ. හරි නේද? එතකොට හතරවෙනි කොටස තමයි මේ රූපයට මේ කෑල්ල එකතු කරන එක. රූපයට කෑල්ල එකතු කරන එක. එකතු කරන කෑල්ල වර්ග මීටර 180ක්. මේ පැත්ත 20යි නම් 180 20ෙන් බෙදුවා මේ පැත්ත 9යි. 9ක කෑල්ලක් එකතු කරලා තියෙනවා. AB මායිම දිගේ. දැන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි රථගාලයේ බිමට සෙන්ටිමීටර 30 සෙන්ටිමීටර 20 ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් අතුරන්න ඕනෙලු. එතකොට මේකට ගල් අතුරන්න වෙන්නේ මේ මීටර 9 පැත්තටයි මේ මීටර 20 පැත්තටයි සම්පූර්ණ ගල් තියලා කපන්න බෑ කෑලි කරන්න බෑ. මම ඔයගලන්ට මේක චුට්ටක් මෙතෙන්ට අරන් ඇදලා පෙන්නන්නම් ලොකු කරලා. මොකද නැත්තම් ඔයගලන්ට ඒක පේන්නේ නැති තරම් පුංචිනේ අරකේ. මේකේ හරි පුංචි රූපයක් තියෙන්නේ. ඒ රූපෙන් අමාරු වෙන්නේ බලන්න. මම මෙතෙන්ට අරගෙන චුට්ටක් ලොකු කරලා අඳින්නම්. ඊට වඩා ටිකක් ලොකු කරලා අඳින්නම්. කොහොමද? එතකොට මේ තියෙන්නේ හතරවෙනි කොටසේ කියන රථගාල. රථගාල. මේකේ තියෙනවා මේ පැත්තට සෙන්ටිමීටර 900ක්. මීටර 9ක්. සෙන්ටිමීටර 900ක්. මේ පැත්තට තියෙනවා සෙන්ටිමීටර 2000ක්. සෙන්ටිමීටර 900යි සෙන්ටිමීටර 2000යි. මම මේ රථගාල මෙතෙන් තරම් ලොකු කරලා ඇඳ හතරවෙනි කොටසේ. එතකොට පැහැදිලිද? ඔයගලන්ට පුළුවන් හතරවෙනි කොටස ගාව මේ රථ ගාල ඇඳ ගන්න සෙන්ටිමීටර වලින්. එතකොට මේ රථ ගාලේ බිමට කොන්ක්‍රීට් ගල් කපන්නේ නැතුව අල්ලන්න නම් මේ 900 පැත්තට යන්න ඕනේ 20 වද 30 වද මේ පැත්තට යන්න ඕනේ 20 වද 30 වද කියලා බලන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ කියන්නේ කොන්ක්‍රීට් ගල් අතුරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. මේ එක මුල්ලක ගලක් ඇඳලා බැලුවොත් මේ එක මුල්ලක ගලක් ඇඳලා බලන්න ඕනේ කොහොමද යන්නේ.
කොහොමද යන්නේ කියලා. එහෙම බලලා ඒ වගේ ගල් කීයක් මේ අතට යනවද ඒ වගේ ගල් කීයක් මේ අතට යනවද කියලා තමයි බලන්න ඕනේ. ප්‍රායෝගික ප්‍රශ්නයක් මේ. හරි. එතකොට බලන්න 900න් බෙදා 900 බෙදා ගන්න ඕනේ අපි 20න්ද 900 බෙදා ගන්න ඕනේ 30න්ද කියන එක තමයි මේකේ උත්තරේ. 900 පැත්තට 20ද යවන්නේ 900 පැත්තට 30ද යවන්නේ 2000 පැත්තට 20ද යවන්නේ 2000 පැත්තට 30ද යවන්නේ කියන. 900 නම් දෙකෙන්ම බෙදේ. හැබැයි 2000 දෙකෙන්ම බෙදන්න බෑ. 2000 බෙදන්න වෙන්නේ 30න් නෙවෙයි. 2000 බෙදන්න වෙන්නේ 20න්. ඒක නිසා මේ 2000 පැත්තට මේ පැත්තට අපිට ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම 20. කොහොමයි එතකොට මේ ගල අපිට තියන්න වෙන්නේ. මෙහෙමයි තියන්න වෙන්නේ. මෙතෙන්ට ගන්න වෙන්නේ 20 අපිට. 20 40 60 80 100 ඔහම 2000ට යනකම් යන්න ඕන. මේ පැත්තට ගන්න වෙන්නේ අපිට 30. එතකොට මේ පැත්තට 30 ගත්තාම 30 60 90 විදියට යන්න ඕනේ. මේ අතට 30 ඒවා කීයක් ඕනේද? මේ අතට 20 ඒවා කීයක් ඕනේද කියලා ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. හතරවෙනි කොටස ළඟ පේපර් එකේ නම් හදන්නේ පේපර් එකේ මෙතන මේක චුට්ටක් ඇඳ ගන්න පුතේ 900යි 2000යි කියලා. ඕගොල්ලෝ වෙනම කොලයක නම් හදන්නේ ඒ කොලේ අංක 4 ළඟ මේක ඇඳ ගන්න වෙනම 900යි 2000යි කියලා. 900යි 2000යි කියලා ඇඳගෙන 2000 පැත්තට 20 ඒවා ගෙනියනවා 900 පැත්තට 30 ඒවා ගෙනියනවා කියලා මෙන්න මේක ඇඳ ගන්න මේක ඕන වෙනවා ඉතින් ප්‍රශ්න එකද මේක ඇඳලා පෙන්වන්න කියලා අහපු ප්‍රශ්නකුත් තිබුණා 2008 හරි. ඒ නිසා මේක ඇඳලා තියාගන්න. මේ පැත්තට ගෙනි මේ පැත්තට මේ උස අතට යන්නේ 20 20 20 20 20 20. පළලට යන්නේ 30 30 30 30 30. එතකොට කොච්චරක් යනවද කියලා බලා ගන්න. 2000 බෙදන්න 20ෙන් 2000 බෙදන්න 20ෙන් එකක් අනිත් එක 900 බෙදන්න 30ෙන් එකක් අන්න ඒක එනවා ගල් කීය ගානේද ගල් පේලි කීයක්ද කියලා. මේකෙන් තමයි එක හදාගන්නේ. මේ රූපය අනිවාර්යෙන් ඇඳ ගන්න පුතේ. මේ රූපය අනිවාර්යෙන් ඇඳ ගන්න. මේක තේරුම් ගන්න. 2000ට 20 ඒවා කීයක් යනවද? 900ට 30 ඒවා කීයක් යනවද? 900ට 30 ඒවා 900ට 30 ඒවා 90ට 30 ඒවා 3යි නිසා 30යි. මේ අතට ගඩොල් පේලි 30ක් අල්ලනවා. අනිත් පැත්තට 2000ට 20 ඒවා 2000ට 20 ඒවා මෙතෙන්ට 1යි 100යි. එන්නේ මේ අතට ගල් කැට 100ක්. මේ අතට ගල් කැට 100ක් අතුරගෙන යන්නේ. මේ අතට ගල් කැට 30ක්. ඒ කියන්නේ ගල් කැට 30 ඒවා 100ක්. 30 ඒවා 100ක්. ඒ කියන්නේ ගල් කැට 3000ක් ගඩොල් 3000ක් යනවා මේ වැඩේට. ගඩොල් 3000ක් යනවා වැඩේට. ඔගේ ගඩොලක මේ වර්ගඵලය මැනගෙන හදාගන්න බැයිද අපිට? එහෙම හදන්න පුළුවන් පුතේ. හැබැයි එහෙම බැරි ගණන් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ අර දැන් ගානක අපිට කිව්වොත් එහෙම මේක ඕනේ කියලා. අන්න ඒක නිසා ඕකට වඩාත්ම හොඳ වර්ගඵලයෙන් වර්ගඵලය බෙදලා යන එක නෙමෙයි. ප්‍රායෝගික තත්ත්වයට යන එක. මේ ගානේ නම් ගැටලුවක් නැහැ උත්තරේ එනවා. මේකේ වර්ගඵලය හොයලා මේකේ වර්ගඵලය හොයලා බෙදුවාම උත්තරේ එනවා. හැබැයි ඒක එච්චර හොඳ නෑ හම්බේ. ඒ වගේ ඒවා මේ අපි කියන්නේ ප්‍රායෝගික ප්‍රශ්නනේ. ඒ ප්‍රායෝගික ප්‍රශ්න ප්‍රායෝගික විදිහටම විසඳ ගන්න එක තමයි හොඳ. හරි දැන් මේකට යන ගල් ප්‍රමාණය ප්‍රායෝගික ප්‍රශ්නයන්නේ. මේ ව්‍යවහාරයේ තියෙන එකක් නේ. අපි කියන්නේ මේක නිපුණතාවයක් නේ. අපිට මේ වගේ පොඩි කෑල්ලක ගල් අතුර ගන්න ඕනේ වුණාම ඒක අපේ නිපුණතාවයක් නේ. ඒ නිපුණතාවය බලන්න ඕනේ මේ විදිහටයි. මේකට කොච්චරක් යනවද මේකට කොච්චරක් යනවද ඒක අනුව මේකට කොච්චරක්. නැත්තම් සමහර තැන්වල වර්ගඵලයෙන් බෙදුවාම වර්ධිනවා. මේක නම් වර්ධින්නේ නැහැ. වර්ගඵලයෙන් බෙදුවත් මේකේ හරියට එනවා. වර්ගඵලයෙන් බෙදුවාම වර්ධින තැන් තියෙනවා. ඒක නිසා ප්‍රායෝගිකව මේ ගානට වර්ගඵලය බෙදෙන සිද්ධාන්තය තියාගන්න එපා. දිග පැත්තට කීයක් යනවද පළල පැත්තට කීයක් යනවද කියන එක හොයාගෙන ඒ දෙකෙන්ම උත්තරේ ගන්න මතක තියාගන්න. එහෙම වර්ධින ගණන් එනවා. අනිත් එක මෙහෙම සමානලට මේක ඇඳලා පෙන්නන්න කියලා කියනවා. මම කිව්වේ 2008 ගානේ තියෙනවා මේ වගේ මේ
ශාලාවේ එක මුල්ලක ටයිල් කැටයක් ඇඳලා පෙන්නන්න කිව්වා. දැන් මේක නම් කිව්වේ නෑ. මේ රතගාලේ එක මුල්ලක ගල් කැටයක් ඇඳලා පෙන්නන්න. කොහොමද ගල් අතුරන්නේ? අතුරන්නේ 30 මේ අතට 20 මේ අතට. එතකොට මේ අතට 20 මේ අතට 30 කියලා මේක ඇඳලා පෙන්නන්න. ඒ හින්දා මේක මෙහෙම ඉගෙන ගන්න. වැරදි නෑ ඔයා කියන විදිහට උත්තරේ ගන්න පුළුවන්. එතකොට අපිට දැන් 2012 ගානත් අයින් කර ගන්න පුළුවන් නේද? 2011 ගානට යන්න පුළුවන්. මම මේ ටිකක් ඉක්මනට ගියේ. අද මේක ඉවර කරන්න ඕනේ. 2011 තියෙනවා, 2010 තියෙනවා, 2009 තියෙනවා, 2008 තියෙනවා. තවත් ගණන් 4ක් තියෙනවා. තව අපිට පැයක විතර වෙලාවකුත් තියෙන හින්දා තව ගණන් 4ක් හදන්න පුළුවන්. දවස් දෙකකින් අපි එක මාතෘකාවක වැඩ ඉවර කරගන්න බලන්න ඕනේ. එහෙම බැරි වුණොත් බැරි වෙන්නේ උනේ ඊළඟ එක තමයි. සමීකරණ ගාන ටිකක් විතර වගේ අමාරු වෙයි එහෙම ඉවර කරන්න. මොකද ඒක දිග වැඩක් නිසා. දැන් අද මම පන්තියේ ඉවරුනාට පස්සේ අද හරි හෙට වගේ සමීකරණ පාඩමේ වීඩියෝ එක දානවා මම අද මේ උගන්වපු එක. එතකොට ඒක ඉගෙන ගත්ත නැති අය මේ පන්තියේ ඉන්නවා නම් ඒ කියන්නේ සමීකරණ දන්නේ නැති කෙනෙක් මේ පන්තියේ ඉන්නවා නම් ඒගොල්ලෝ ඒ සමීකරණ පාඩම කරගෙන එන්න. එතකොට සමීකරණ පාඩමේ ප්‍රශ්න කරන්න පුළුවන් වෙනවා. එහෙම මම උගන්වන පාඩම් සමහර ඒවා අවශ්‍ය වුණාම දානවා. ඒ දැම්මම ඒවත් බලාගෙන එන්න ඕනේ. එතකොට තමයි ලේසි වෙන්නේ වැඩ කරගන්න. එහෙනම් අපිට මේක අයින් කරන්න පුළුවන් දැන් නේ. දැන් දැක්කනේ මේක ආදපු විදිය මතක තියාගන්න. මේ කෑල්ල ගලවලා අරගෙන මේකට ගල් අතුරන විදිය ඇඳගෙන ගල් පෙටි කීයක් යනවද ඒ වගේ පෙටි කීයක් යනවද කියලා ප්‍රායෝගික විදියට මේක ගණනය කරගන්න එක පුරුදු වෙන්න. හරි. අපි එන ඊළඟ කියන්නේ දෙදාස් 11 ගාන. ඒකේ උතුන ප්‍රශ්න 3යි ඇවිල්ලා තියෙන්නේ. තව එක ප්‍රශ්නයක් එන්න තියෙනවා පස්සේ. ඒක පස්සේ ගමු. දැනට ඔය 3 බලන්න. දැල්පන්දු පිටියේ පරිමිතිය අහනවා. අයියෝ ලේසි ප්‍රශ්නයක් නේද? එහි වර්ගඵලය අහනවා. ඒක ඊටත් වඩා ලේසි. ඒ කියන්නේ ඒක ඍජු කෝණාශ්‍රයක් විතරයි නේ තියෙන්නේ. පරිමිතියයි වර්ගඵලයයි ඉතාම සරලයි. පරිමිතියයි වර්ගඵලයයි හොයලා බලන්න. තුන්වැනි කොටසේ කියනවා පිටිය ඇතුළත අර්ධ වෘත්තාකාර ගෝල කවයක්. ගෝල කවයක්. net ball පිටියේ තියෙනවානේ ගෝල කවය මතකයි නේද? semi circular goal circle ඇඳිය යුතුව ඇත. මේ පේපර් එකේ තිබිච්ච විදිහට තමයි ඈ. එම ගෝලකවයේ P කේන්ද්‍රය AB හි මධ්‍ය ලක්ෂ්‍ය විය යුතුය. තවද ගෝලකවයේ AB හමු විය යුත්තේ A සිට හා B සිට මීටර 2.6 බැගින් ඌ ලක්ෂවලදීය. එවැනි ගෝලකවයක දල සටහනක් මිනුම් සහිතව ඇඳ දක්වන්න කියලා කියනවා. ඕකේ පළවෙනි දෙක ඉතාම සරලව දීලා තුන්වෙනි එකේ පොඩ්ඩක් තේරුම් ගන්න දෙයක් දීලා තියෙනවා. හොඳට කියවලා බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. පළවෙනි එක ඉතාම සරලවනේ දෙන්නේ. දෙවෙනි එකත් ඉතාම සරලවනේ දෙන්නේ. ABCD කියලා තියෙනවා ඍජු කෝණාශ්‍රාකාර net ball පිටියක්. ඒ පිටියේ BC දිග මීටර 30ක් වෙලා CD පළල මීටර 15ක් වෙලා තියෙනවා. එතකොට පරිමිතියයි වර්ගඵලයයි ඇහුවනේ. ඉතාලම සරල උත්තර දෙකක් තමයි ඇහුවේ. තුන්වෙනි එකේ තමයි අර චුට්ටක් අමාරු එකක් ගැන කියන්නේ. AB හි මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රය තියලා P කේන්ද්‍රය AB ගේ මධ්‍ය ලක්ෂයේ තියලා ගෝලකවය අඳින්න ඕනේ A ඉඳලා B ට නෙමෙයි. A ඉඳලා මීටර 2.6ක් පහළින් සහ B ඉඳලා මීටර 2.6ක් ඉහළින් හමු වෙන විදියටයි අඳින්න ඕනේ. ගෝලකවය මුළු පිට්ටනියේම පළලට අඳින්නේ නැහැනේ. නේද? එහෙම අඳින්නේ නැහැනේ දැකලා තියෙනවනේ.
ඒ වැන්දුත් එහෙම අර ගෝල රකින්න එක්කෙනා කොහොමද දෙපැත්තට පැනලා ගෝලේ නවත්ත ගන්න? ගෝලේ නවත්ත ගන්න. එහෙම බෑනේ. එයාට නවත්ත ගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක තමයි ගෝල කවය හැදෙන්නේ. එතකොටනේ අර එල්ල කරන බෝලය කවය ඇතුළට යන්න නොදී අර රැකගන්නේ. ඒක නිසා මෙච්චර ලොකුවට ඇඳලා හරියන්නේ නැහැ. මීටර 15ක් ලොකුවට ඇඳලා හරියන්නේ නැහැ. ඒක අඩු කරන්න ඕනේ. අඩු කරන්නේ උඩින් 2.6කුයි යටින් 2.6කුයි තමයි අඩු කරන්නේ. ඕම්. මෙතන 2.6කුයි මෙතන 2.6කුයි තමයි අඩු කරන්නේ. එතකොට කොච්චරකට ඇඳෙනවද කියලා බලන්න. පළවෙනි එක 30 2යි 15 2යි 30 2 60යි 15 2 30යි මීටර 90යි. දෙවෙනි එක 30 වැඩි කිරීම 15යි 15ක් 3 45යි 450යි වර්ග මීටර. ඊළඟට ගෝල කවය මෙන්න මෙහෙම ඇදෙන්න ඕනේ. ඔන්න ඔහොම ඇදෙන්න ඕනේ ගෝල කවය. ගෝල කවයට උඩින් මීටර 2.6ක් තියෙන්න ඕනේ. උඩින් මීටර 2.6ක් තියෙන්න ඕනේ. යටින් මීටර 2.6ක් තියෙන්න ඕනේ. AB මායිම සම්පූර්ණයෙන්ම 15යි. 15න් 2.6 ගියාම 15න් 2.6 ගියාම ඒ කියන්නේ 5.2ක් ගිහිල්ලා තියෙන්නේ. 15න් 5.2ක් ගියාම මේක වෙනවා 9.8ක්. ඒ කියන්නේ මේ ගෝල කවයේ විස්කම්භය මෙතන ඉඳලා මෙතෙන්ට 9.8ක් ඉතුරු වෙන්න ඕනේ. ඒක ඕගොල්ලෝ පෙන්වන්න ඕනේ රූපේ. මේක 9.8ක් වෙන්න ඕනේ කියලා පෙන්වන්න ඕනේ. 2.6 උඩින් යටින් ඉතුරු කළා මැද්දේ 9.8ක් ඉතුරු වෙනවා කියන එක පෙන්වන්න ඕනේ. තුන්වෙනි කොටසේ වෙන කරන්න දෙයක් නැහැ. මේ අඩු කිරීමයි එකතු කිරීමයි තමයි කරන්න ඕනේ. 2.6 අරගෙන 15.0ෙන් ඒක අඩු කරලා උත්තරේ ගන්න එක තමයි කරන්න ඕනේ. ඒක අරගෙන අතෙන්ට ඇඳලා පෙන්නන්න ඕනේ තුන්වෙනි කොටසේ. හතරවෙනි කොටසක් තියෙනවා ඊට පස්සේ. සාමාන්‍යයෙන් මේ ක්‍රීඩා පිටියක මේ වගේ ගෝලකව දෙකක් තියෙනවලු. හතරවෙනි ප්‍රශ්නේ මම දාන්නම් බලන්න. සර් ඔව්ද? සර් අතන 9.8 කියන්නේ විස්කම්භය නේද? ඔව්. මේ විස්කම්භය. සර් අරය සටහන් කරන්න. අරය සටහන් කරන්න කියලා තියෙනවද ඒක? හරි. මෙන්න මෙතන සටහන් කරන්න පුතේ. 9.2න් බෙදලා මේ 9.2න් බෙදලා මෙතන සටහන් කරන්න. 9.2න් බෙදුවාම 4.9යි. මේ විස්කම්භය 9.8යි. එතකොට 4.9ක් තමයි අරය වෙන්නේ. 4.9 ලකුණු කරන්න. එතකොට උඩ 2.6යි යට 2.6යි අරය 4.9යි විස්කම්භය 9.8යි. මේ 9.8 බෙදලා තමයි එතකොට අරය ගත්තේ 4.9. මේ ගණනය කිරීම ටික තුන්වෙනි ප්‍රශ්නේ කරලා තියන්න. 2.2ක් අරගෙන 15න් ඒක අඩු කරලා 9.8 අරගෙන ඒක දෙකෙන් බෙදලා ඒ ගණනය කිරීම ටික තුන්වෙනි ප්‍රශ්නේ කරලා තියන්න. රූපසටහනේ තමයි ඔක්කොම පේන්න තියෙන්නේ මෙතන. රූපසටහනේ මේවා පුංචියට ලියලා තියන්න ඔක්කොම. ඔයගොල්ලෝ පුංචියට ලියුවාට බලන කෙනා ඒක පැහැදිලිව බලනවා. මේ ගණනය කරපු ටිකක් කරලා තියන්න. හතරවෙනි කොටසේ කියන්නේ
මේ ක්‍රීඩා පිට්ටනියේ මේ වගේ ගෝලකව දෙකක් තියෙනවා. මේ පැත්තේ වගේම මේ පැත්තෙත් ගෝලකවයක් තියෙනවා. මේ පැත්තෙත් ගෝලකවයක් තියෙනවා. මේ ගෝලකව දෙකට ඇතුල් වෙන්න බෑ මේ හරිය ඉන්න අය. මේ ගෝලකවය රකින්න කෙනාට විතරයි ගෝලකවය ඇතුලේ ඉන්න පුළුවන්. ගෝල රකින්න කෙනාට. ගෝල රකින්න කෙනාට විසක් වෙන ක්‍රීඩකයන්ට මේ ගෝලකවය තුලට එන්න බෑ. එතකොට මේ ගෝලකව දෙක ඇරියාම මේ අනිත් ප්‍රදේශයේ මේ අනිත් ක්‍රීඩකයන්ට ඉන්න පුළුවන්. අනිත් ක්‍රීඩකයන්ට මේ ක්‍රීඩා පිට්ටනියේ ඉන්න පුළුවන් වර්ගඵලය තමයි අහලා තියෙන්නේ. බලන්න දැන් ආ ප්‍රශ්නේ. දැල්පන්දු පිටියක ඉහත තුනෙහි සඳහන් ආකාරයේ ගෝලකව දෙකක් දෙපස පිහිටයි. මැද ක්‍රීඩා කරන ක්‍රීඩිකාවට ගෝලකව තුලට යා නොහැකි නම් ඇයට පිටිය තුල ගමන් කළ හැකි බිමෙහි වර්ගඵලය මේ සම්පූර්ණ එක ඍජු කෝණාශ්‍රය 450යි 450න් එයාට අහිමි වෙනවා මේ ගෝලකව දෙක අර්ධ ගෝලාකාරයි අර්ධ වෘත්තාකාරයි ඒ වගේ දෙකක් ආවම වෘත්තයක් වෙනවා එයාට යන්න බැරි සීමාව 5r වර්ගයෙන් පෙන්වනවා එතකොට 450ක සීමාවක් තියෙනවා පිට්ටනියේ ක්‍රීඩිකාවට යන්න බැරි ප්‍රමාණය 5r වර්ගයෙන් පෙන්වනවා එතකොට 450න් අඩු කරන්න වෙනවා 7න් 22යි r වර්ගයට දාන්න වෙන්නේ 4.9 දෙකක් වුම් 4.9 දෙකක්. එතකොට මේක කපන්න පුළුවන් 7ත් එක්ක 0.7 කියලා. 0.7 කියලා 49 තිබුණා නම් 7නේ 4.9 0.7 එකයි 0.7යි. දැන් 22 0.7න් වැඩි කරලා උත්තරය ආයේ 4.9න් වැඩි කරලා 450න් ඒ ගාන අඩු කරලා එන උත්තරය 374.54 බව පෙන්වන්නලු. හදමු. 22 0.7න් 14යි එකක් ඉතුරුයි 14යි එකයි 15යි 15.4යි 154ට දශම තියන්න වෙනවා. ඒක ආපහු 49යි 15.4 ආපහු වැඩි කරන්න ඕනේ 4.9. 9ක් 4 36යි 3ක් ඉතුරුයි 45යි 3යි 48යි 4ක් ඉතුරුයි 9යි 4යි 13යි 4ක් 4 16යි එකක් ඉතුරුයි 21යි 21යි දෙකක් ඉතුරුයි 4යි 2යි 6යි මෙතන 6යි මෙතන 14යි එකක් ඉතුරුයි මෙතන 5යි මෙතන 7යි. ඒතර දශම ස්ථාන දෙකක් යනවානේ 75.46ක සීමාවකට මෙයාට ඉන්න බෑ 75.46ක සීමාවට මේ මැද ක්‍රීඩිකාවට එන්න බෑ. මැද ක්‍රීඩිකාවට 450න් 75.46ක සීමාවට එන්න බෑ. අඩු කරලා බලන්න 450න් 75.46 මෙතෙන්ට බිංදු දෙකක් දැම්මාම 10න් 6ක් 4යි 9න් 4ක් 5යි 9න් 5ක් 4යි 14න් 7ක් 7යි මෙතන 3යි 374.54ක විතරයි මැද ක්‍රීඩිකාවට ඇවිදින්න පුළුවන්. ඒක නේද උත්තරේ 374.54යි. එතකොට මෙන්න මේක තමයි අපි අරන් පෙන්නන්න ඕනේ. මේ ගුණ කිරීම මේ අඩු කිරීම අවසානයේ මෙන්න මේක අරන් පෙන්නන්න ඕනේ. මේ තරම් ප්‍රදේශයක විතරයි මැද ක්‍රීඩිකාවකට එහා මෙහා යන්න පුළුවන් කියන එකයි ගානේ තේරුම. එතකොට දැන් ඉවර වෙනවා 2011 ගානත්. තව ගණන් තුනක් තියෙනවා 2010 2009 2008. අපි දැන් ඒ තුනත් හදනවා. හොඳද? අපි ඒ තුනත් හදනවා. දැන් ඕගොල්ලෝ 2011 ඉවර කරගන්න. මම ඕගොල්ලන්ට 2010 එවනවා. 2010 ඉවර වුණාම 2009 2008 තව ගණන් තුනක් අපි හදනවා. ඒතර දෙවැනි මාතෘකාවේ ඉවරයි. දෙවැනි මාතෘකාවේ ප්‍රශ්න ඉවරයි 2008 ඉඳලා 2020ට. දැන් මේවයි රෙකෝඩින් අරගෙන නැවත බලලා මේ තැන් ඉතාලම හොඳින් අධ්‍යයනය කළා නම් ආයි ජීවිතේටවත් මේ ගාන වරදින්නේ නැහැ. ඒ කියන්නේ O level paper එකේ දැනට ලකුණු 20ක් අනිවාර්යෙන් අපි අතේ තියෙනවා. හරිද? ඉතින් මේක හොඳට ප්‍රැක්ටිස් කරගත්තොත් එහෙම කොහොමඩවත්ම ඕගොල්ලන්ට ඒකක් ගන්නවා කියන එක වරදින වැඩක් නෙවෙයි. එහෙනම් අපි 2010 ගානට යමු.
2010 ගානේ තියෙන මේ වගේ එකක් තමයි නේද? මීටර 8ක් දිග මීටර 4ක් පළල ABCD ඍජුකෝණාශ්‍ර කාමරයක් තියෙනවා. මේ කාමරයේ එක් පැත්තක අර්ධ වෘත්තාකාර කොටසක් බිත්ති අල්මාරියක් සඳහා වෙන් කරලා තියෙනවා. ඒක පේනවා අපිට EBCF කියලා කෑල්ලක්. එබිමෙහි AEFD කොටසේ වර්ගඵලය අහන්නේ. AEFD කිව්වම ඒක ඍජුකෝණාශ්‍රයක්. AE දිග කොච්චරද කියලා බලන්න ඕනේ 8යි නෙමෙයි. EF පළල නම් 4යි. දිග තමයි අඩු වෙන්නේ. මොකද අර අර්ධ වෘත්තයට ගියාම ඉතුරු ටිකනේ ගන්න ඕනේ AE. සම්පූර්ණයෙන්ම AB තමයි 8. AB තමයි 8. AB වලින් EB අඩු කරලා AE හොයාගෙන AE කොටසේ දිග තමයි අපි ගන්න ඕනේ. ඒකෙන් තමයි AEFD වර්ගඵලය හොයන්න ඕනේ. එසේ බිත්ති අල්මාරිය සඳහා වෙන් කර ඇති අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය වුවහම 5r වර්ගයේ භාගය දාන්න ඕනේ. අරයට කීයද බලන්න දාන්න වෙන්නේ. මේකේ රූප සදානේ බලන්න මීටර 8ක් දිග ඍජුකෝණාශ්‍රයක මීටර 4ක් පළල ඍජුකෝණාශ්‍රයක මේ පළල විස්කම්භය වන අර්ධ වෘත්තයක් මෙතනින් අයින් කළා තියෙනවා. පළල විස්කම්භය වන අර්ධ වෘත්තයක්. පළල විස්කම්භය වන අර්ධ වෘත්තයක් අයින් කළා කියන්නේ මේ විස්කම්භය 4යි. විස්කම්භය 4යි කියන්නේ කලින් කාලේ අපි හදුවා වගේම අරය 2යි. අරය දෙකක් වන අර්ධ වෘත්තයක් තමයි මේකේ අයින් කරලා තියෙන්නේ. කලින් කාලෙත් අපිට ওই වැඩේ වුණානේ. විස්කම්භය අරගෙන අරය ලකුණු කළේ. ඒ වගේ මේකෙත් මේ විස්කම්භය මෙතෙන්ට අරගෙන ඒ විස්කම්භය දෙකෙන් බෙදලා අරය ලකුණු කරා. අරය මීටර 2ක් වන අර්ධ වෘත්තයක් තමයි බිත්ති අල්මාරියට වෙන් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ දෙක අයින් කළාම තමයි ඔය කියන AEFD කොටසේ මෙතන EFD කොටසේ වර්ගඵලය ගන්න පුළුවන් වෙන්නේ. දෙකක් අයින් කළාම මේක 6යි මේක 4යි කියලා. තේරුණා නේද වැඩි? AEFD කොටසට ගන්න වෙන්නේ 8යි නෙමේ 6යි 4යි. 6යි 4යි. 6 ආපු විදිය මතකයි නේද? මේ 8න් මේ දෙක අඩු කළා. 2 ආපු විදිය මතකයි නේද? විස්කම්භය 4යි නම් අරය 2යි. මේක 2යි නම් මේකත් 2යි. එතකොට මේ 6න් තමයි පළල 24 4 වැඩි කරන්න ඕනේ. එතකොට මේක වර්ග මීටර 24ක් කියලා තමයි එන්නේ AEFD කොටස. බිත්ති අල්මාරිය සඳහා වෙන් කර ඇති අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය වෙන්නේ 5r වර්ගයේ භාගය. 5r වර්ගයේ භාගය. දැන් 5ට 7න් 22යි. 5ට 7න් 22යි. ඊළඟට අරයට ගන්න වෙන්නේ 2. 2යි 2යි භාගයයි. අරයට ගන්න වෙන්නේ 2. 2යි 2යි භාගයයි. අරය 2යි. කැපෙන්නේ නැති අගයක්. හැබැයි ඉතින් කමක් නැහැ. මේ දෙක මෙතනින් කපා ගන්න එක. මේක 44 බෙදීම 7 කියලා ඔහොම තියන්න. ඒකේ මිශ්‍ර සංඛ්‍යාව ලියන්නකෝ. 44ට 7 ඒවා 6යි. 7 වරක් 6 42යි. 6යි 7න් 2යි වර්ග මීටර. මේක තිබුණාත් කමක් නැහැ. මෙතෙන්ට යන්න වඩාත් හොඳයි. දශම කරන්න එපා. මොකද බෙදෙන්නේ නැහැ ඔක. දැන් කියනවා AEFD කොටසේ පමණක් දිග සෙන්ටිමීටර 50යි පළල සෙන්ටිමීටර 30යි වන පිගන් ගඩොල් ඇතිරීමට අදහස් කර ඇත. පිගන් ගඩොල් නොකපා ඇතිරීම සඳහා ඒවා ගෙබීම මත තැබිය යුතු ආකාරය පෙන්වීමට
බිමෙහි ඒ මුල්ලේ එක් ගඩොලක් මිනුම් සහිතව ඇඳ දක්වන්න කියලා. ඒ මුල්ල කියන්නේ මෙතන. මෙන්න මෙතන මුල්ලේ එක ගඩොලක් ඇඳලා පෙන්නන්න මම ඔයගලන්ට ඔය ප්‍රශ්න දැන් ඊට කලින් ප්‍රශ්නේදී පෙන්නුවා කරලා. දැන් කරන්න ඒක. මෙතන එකක් අඳින්න ඕනේ. මේ පැත්තට මීටර 6ක් තියෙනවා. මීටර 6ක් කියන්නේ සෙන්ටිමීටර 600ක්. මෙතන කියන්නේ සෙන්ටිමීටර 600ක්. මේ පැත්තට තියෙනවා සෙන්ටිමීටර 400ක්. 600යි 400යි තියෙන එකේ කපන්නේ නැතුව අල්ලන්න නම් කපන්නේ නැතුව ටයිල් අල්ලන්න නම් 50 ගන්න ඕනේ කොයි පැත්තටද 30 ගන්න ඕනේ කොයි පැත්තටද කියන එක තමයි ප්‍රශ්නේ. නිවැරදිව අඳින්න හැඩයක් නිවැරදි වෙන්න ඕනේ, මිනුමක් නිවැරදි වෙන්න ඕනේ. ඒ මුල්ලේ තමයි අඳින්නේ මේ මුල්ලේ. මෙතෙන්ද තියලා තමයි මේව අඳින්න ඕනේ. බලන්න අඳින්න. ඊට පස්සේ ඒකෙත් පිගන් ගඩොල් ගාන අහලා තියෙනවා. පිගන් ගඩොල් ගාන ගන්න පුළුවන්. මේකේ දිගයි පළලයි අරගෙන හදා ගන්න. බලන්න 600 පැත්තට 50 ගියොත් බෙදෙයි 30 ගියොත් ඒත් බෙදෙයි. හැබැයි 400 පැත්තට 50 ගියොත් බෙදෙනවා මිසක් 30 ගියොත් බෙදෙන්නේ නැහැ. එහෙනම් 400 පැත්තට 30 සුදුසු වෙන්නේ නැහැ. 400 කියන්නේ උඩ ඉඳලා යටට 30 සුදුසු වෙන්නේ නැහැ. එහෙම ගියොත් ඉතුරු වෙනවා. ඒ නිසා උඩ ඉඳලා යටට ගන්න 30 නෙමෙයි 50. උඩ ඉඳලා යටට ගන්න 30 නෙමෙයි 50. වමේ ඉඳලා දකුණට ගන්න 30. එතකොට 30 ගානේ 600 ගානට සෙට් වෙනවනේ. 30 ගානේ 600 සෙට් වෙනවා. තුන්වෙනි එක රූපය ගන්නෙ කොහමද? 400 පැත්තට 50 ගානේ පුළුවන්. 400 පැත්තට 50 ගානේ පුළුවන්. 600 පැත්තට 30 ගානේ ඕනේ. හේතුව 600 දෙකෙන්ම බෙදුනට 400 දෙකෙන්ම බෙදන්න බෑ. 400 බෙදන්න වෙන්නේ 50න් විතරයි. ඒක නිසා උඩ ඉඳලා යටට එන්න ඕනේ 50 100 150 200 250 300 350 400 30 60 90 බෑ. 390න් ඉතුරු වෙනවා. 10ක් ඉතුරු වෙනවා. අඳින්න බෑ එතකොට. එතකොට ටයිල් අල්ලන්න බෑ. පුළුවන් කපන්න වෙනවා. ටයිල් කපන්නේ නැතුව අල්ලන්නයි අදහස් කරන්නේ. එහෙම නෙවෙයි. ප්‍රායෝගික ප්‍රශ්නයක් මේක. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ වැඩේදිත් උවමනා වෙන හින්දා තමයි මම කිව්වේ අර වර්ගඵලයෙන් යන්න හදන්නේ නැතුව ප්‍රායෝගික තත්වයම විඳලා යන්න. නැත්තම් මේ වගේ එකක් අහපු දාට අමාරු වෙනවා. හරි. එහෙනම් කොහොමද යන්නේ? 400 පැත්තට 50 ඒවා 400 බෙදීම 50 40ට 5 වරක් 8යි නිසා 400ට 50 ඒවා 8යි 50 ඒවා 8යි 600 පැත්තට ගන්නේ 30 600 පැත්තට ගන්නේ 30 එතකොට 20යි ඒ අනුව ටයිල් කැට 20 8ක් ටයිල් කැට 160ක් මේ වැඩේට යනවා. මෙහෙම ඇල්ලුවොත් ටයිල් කැට 160කින් ටයිල් කපන්න නැතුව AEFB කොටස ටයිල් කරන්න පුළුවන්. ඉතාලම සරල ප්‍රශ්නයක්. හැබැයි නිපුණතා මට්ටමේ තියෙන. ඕගොල්ලෝ යම් දවසක මේ අත්දැකීමට මුහුණ දෙයි. මේ වගේ එකකට මුහුණ දෙයි. එදාට කාගේවත් උදව්වක් ගන්න නැතුව කොයිතරම් ටයිල් ප්‍රමාණයක් ඕනේද කියලා බලලා ටයිල් ටික ගෙනහලා බාසුන් නැටි කියලා අල්ල ගන්න පුළුවන් වෙයි. නේ නැත්තම් වැඩේ වරදි. ඒකටයි මේ උගන්වන්නේ. මං කියවනේ ගණිතය ඕනේ ජීවත් වෙන්න. ගණිතේ ජීවත් වෙන්න ඕනේ හින්දා තමයි කියන්නේ හැමෝම සාමාන්‍ය පෙළ ගණිතය සමත් වුණොත් විතරක් උසස් පෙළට දාන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ ඒ තරම් දෙයක්වත් විඳ ගන්න බැරි කෙනෙක් උසස් පෙළට ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා. ඒකයි කියන්නේ ගණිතය ඕනෙමයි. සිංහල ඕනෙමයි. නේද? භාෂාව ඕනෙනේ. මව් භාෂාව කියන එක සමත් කරගන්නවත් බැරි ළමෙක්ට මව් භාෂාව සමත් කරගන්නවත් බැරි ළමෙක්ට ඉස්සරහට යන්න බෑ.
මව් භාෂ කියන එක සිංහල කියන එක සමත් කරගන්නවත් ඕනේ. ගණිතය කියන එක සමත් කරගන්නවත් ඕනේ. සමත් නැත්නම් ගණිතය සහ මව් භාෂ එයාට 11න් එහාට යන්න දෙන්නේ නැත්තේ ඒකින්දයි. නිසා මේක පුරුදු වෙන්න මේක ජීවිතේට ඕනේ. ජීවිතේට ඕනේ දේ ජීවිතේට ඇතුල් කරගත යුතුමයි නැත්නම් අපි අමාරු වෙන්නේ. හරි. දැන් එහෙනම් අපිට පුළුවන් මේකේ අඩුපාඩු හදාගන්නකො මම ප්‍රශ්නේ අයින් කරන්න. ඒක ගොඩාක් ලේසි ගානක් හැබැයි නේ. ඒක ලේසි වුණාට ළමයි වරද්ද ගන්න නැති ඕන තරම්. 8 වරක් 4 අරන් 31 දාන්න ඇති මුලින්ම. ඉවරයි එතකොට වැඩි. නේද? ඊට පස්සේ අර ටයිල් කැටේ අනිත් පැත්තට මාරු කරලා අඳින්න ඇති. ඒවා වෙච්ච ගමන් ඉවරයි. මෙන්න මේ හඳපු එකේ 30 පැත්තයි 50 පැත්තයි තවත් ටිකක් පැහැදිලිව පේන්න තව පොඩ්ඩක් හීනි කරලා යන්න වඩා හොඳයි වගේ නේ. මේක දිගයි මේක කොටයි කියලා පේනවනේ 50යි 30යි දෙපැත්ත. එතකොට බලපු ගමන් කාට හරි ටක් දාලා හරි මේ තියෙන්නේ හරියට කියලා 50 50 මේ අතට 30 30 මේ අතට ගිහිල්ලා යනවා කියලා පේනවනේ. එතකොට 2010ත් ඉවරයි. තව අවුරුදු දෙකක් තියෙනවා 2009යි 2008යි. ඒ දෙකත් අපි හදලා දානවා දැන්. අපිට තව පැය භාගයක් විතර වෙලාව තියෙනවානේ. අපි දැන් මේ දෙකත් හදලා දානවා. එතකොට ලබන සතිය වෙනකොට සමීකරණ පටන් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මම ගෲප් එකට සමීකරණ වීඩියෝ එක දැම්මාම අපේ පන්තියේ නොවන අය සමීකරණ පාඩම චුට්ටක් බලලා ගණන් ටික හදලා ලෑස්ති වෙලා ඉන්න. අපේ පන්තිය ඇයට නම් මම සමීකරණ උගන්වලා තියෙන ගැටලුවක් වෙන්නේ නැහැ. ඔන්න තවත් එක. රූපේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර ඉඩම අනුලාට සහ කමලාට වෙන කමලා වෙත බෙදා දීමට නියමිත ආකාරයයි. එක්කෙනෙකුට ඇවිල්ලා තියෙනවා ත්‍රිකෝණාකාර බිම් කොටසක් අනිත් එක්කෙනාට ඇවිල්ලා තියෙනවා ට්‍රපීසියමක ආකාර බිම් කොටසක්. එතකොට අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ ඒක තමයි නේද? අනුලාට ලැබෙන ඉඩම් කැබලි අනුලාට ලැබෙන ඉඩම් කැබලි වල ජ්‍යාමිතික හැඩ හඳුනාගෙන ඒවා පිළිවෙලින් නම් කරන්න කියලා ප්‍රශ්නේ කැලලක් අඩු වෙලා පුතේ. අනුලාටත් කමලාටත් ලැබෙන ඉඩම් කැබලි වල කියලා වෙනස් වෙන්න ඕනේ. අනුලාටත් ලැබෙන ඉඩම් කැබලි වල කියලා හරියන්නේ නෑ නේද? අනුලාටත් කමලාටත් ලැබෙන ඉඩම් කැබලි වල ජ්‍යාමිතික හැඩ හඳුනාගෙන ඒවා පිළිවෙලින් නම් කරන්නලු. අනුලාට මොකද්ද බලන්න කිව්වද? අනුලාට ඍජුකෝණී ත්‍රිකෝණාකාර කොටසක්. ඍජුකෝණී කියන වචනේ පාවිච්චි කරන්න ලකුණු අඩු කරයි නැත්තම්. කමලාට ත්‍රපීසියමක ආකාර කොටසක්. ඍජුකෝණී ත්‍රිකෝණාකාර ත්‍රපීසියම ආකාර. අනුලාට ලැබෙන ඉඩම් කැබලේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය. එච්චරයි දැනට ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. තව ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ තුන දාන්න. ඔය දෙක ඉවර කරන්න. ඔය රූප සටහන චුට්ටක් පැත්තක ඇඳගන්න. නැත්නම් ඔක අයින් කරාම රූපේ නැති වුණාම මුකුත් කරගන්න බැරි වෙනවනේ. මේක මීටර 100ක් දිග ඉඩමක්.
මීටර 100ක් දිග ඉඩමක්. පළල මීටර 80ක් වන ඉඩමක්. මේකේ යටින් මීටර 20ක් ඉතුරු වෙන්න තමයි ත්‍රිකෝණය වෙන් කරලා අණුලට දීලා තියෙන්නේ. ට්‍රැපීසියම සමාන්තර පාද 100යි 20යි ලම්බ උස 80යි. එතකොට ත්‍රිකෝණය මේක 100යි මේක 20යි නම් මෙතන 80යි 80යි ඍජුකෝණී ත්‍රිකෝණය. කොහොම තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට පළවෙනි එකේ අණුලාටත් කමලාටත් පිළිවෙලින්නේ අහලා තියෙන්නේ. අණුලාටත් කමලාටත් ලැබෙන ඉඩම්වල ජ්‍යාමිතික හැඩ පිළිවෙලින්. එතකොට අණුලාට ඍජුකෝණී ත්‍රිකෝණාකාර හරියට ලියන්න. ඍජුකෝණී ත්‍රිකෝණාකාර. කමලාට මේ අණුලා මේ කමලාට ට්‍රැපීසියමාකාර ට්‍රැපීසියමක හැඩය ගත්ත ට්‍රැපීසියමාකාර අණුලාට ඍජුකෝණී ත්‍රිකෝණාකාර කමලාට ට්‍රැපීසියමාකාර ට්‍රැපීසියමක හැඩය ගත්ත අණුලාට ලැබෙන ඉඩම් කැබැල්ලේ වර්ගඵලය භාගය වැඩි කිරීම 80 වැඩි කිරීම 80 वर्ग मीटर 3200 දැන් ඊළඟ ප්‍රශ්න තුනක් මම එවන්නම්. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ අණුලාට කමලාට ලැබෙන ඉඩම් කැබලි වල වර්ගඵල අතර අනුපාතය. දැන් වර්ගඵල අතර අනුපාතය හොයන්න නම් වර්ගඵලය දැනන් ඉන්න එපේ නේද? මෙයාගේ වර්ගඵලය හරි අණුලාගේ වර්ගඵලය හරි ඒක 3200යි. ඒතර කමලාගේ වර්ගඵලය කමලාට ලැබිලා තියෙන ට්‍රැපීසියම. ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්නේ දෙකෙන් එක වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව 100යි 20යි 120යි වැඩි කිරීම ලම්බ උස කියන. ඒ කියන්නේ භාගය වැඩි කිරීම 120 වැඩි කිරීම 80 කියන. ඒතර 2යි 120යි කපලා 60යි 80යි වැඩි කළාම 4800ක්. නැත්නම් මේ ඍජුකෝණාශ්‍රය 100 80ක් 8000න් 3200ක් අඩු කළත් මේ උත්තරේ ගන්න. වර්ගඵල දෙක. මේ ට්‍රැපීසියමක වර්ගඵලය සෙවීම වර්ගඵලයේ පාඩමේ මේක උගන්වලා තියෙනවා. එතකොට වර්ගඵල අතර අනුපාතය අහන ප්‍රශ්නයි අණුලාටත් කමලාටත් නේ. අණුලාට 3200යි කමලාට 4800යි බිංදු දෙක කපලා දැම්මාම 32යි 48යි 16න් කැපුවාම 16 වරක් 2යි 16 වරක් 3යි 2ට 3යි වෙනවා. ඒතර වැදගත් වෙන්නේ මෙන්න මේ වර්ගඵල දෙක හොයා ගැනීම. එකක් මෙතන අහලා තිබුණ නිසා හොයලා තියෙන්නේ. අනිත් එක මෙන්න මෙතන අපි හොයාගත්ත අවශ්‍යතාවය සඳහා ට්‍රැපීසියමක වර්ගඵලය. ඊට පස්සේ මේව ප්‍රශ්නයක් අහනවා. මේකේ අමාරු ප්‍රශ්න දෙක තියෙන එතන තමයි.
මොවුන්ට ලැබෙන ඉඩම් කැබලි වල වර්ගඵල හා ඒවායේ ප්‍රවේශ මාර්ග වෙනස් නොවන පරිදි මේ අනුලාට ලැබිච්ච 3200ම අනුලාට ලැබෙන විදිහටත් කමලාට ලැබිච්ච 4800ම කමලාට ලැබෙන විදිහටත් අනුලාගේ ගෙදරට එන පාර කලින් රූපසතානේ තිබුණා අනුලාගේ ගෙදරට එන පාර කලින් රූපසතානේ තිබුණා P හා Q කියලා ඒ දෙක ලකුණු කරලා තිබුණේ අනුලාගේ ගෙදරට ආවේ මෙන්න මෙහෙන් යටි මේ පැත්තේ ප්‍රවේශ මාර්ගය මේ පැත්තේ Q කියලා තිබුණා කමලාගේ ගෙදරට ආවේ ප්‍රවේශ මාර්ගයේ උඩ පැත්තේ P කියලා තිබුණා දැන් මෙන්න මේ ප්‍රවේශ මාර්ග ගේට්ටු වෙනස් කරාම අනුලාගේ ගෙදර යන එක්කෙනා කමලාගේ ගෙදර ගිහිල්ලා තියෙයි නේද? කමලාගේ ගෙදර යන එක්කෙනා අනුලාගේ ගෙදර ගිහිල්ලා තියෙයි. එහෙම නොවෙන්න මේ ප්‍රවේශ මාර්ග මෙතනම තියෙන විදිහට මේ වර්ගඵල වෙනස් වුණාමත් එහෙම ප්‍රශ්නයක් කරනවානේ. අනුලා කැමති වෙන එකක් නැහැ නේ. යාගේ වර්ගඵලය අඩු වෙනවනේ. කමලා කැමති වෙන එකකුත් නැහැ. යාගේ වර්ගඵලය අඩු වෙනවනේ. වර්ගඵල වෙනස් නොවන පරිදි ප්‍රවේශ මාර්ග වෙනස් නොවන පරිදි මේ ඉඩම ඍජු කෝණාශ්‍ර දෙකකට වෙන් කරන්න කියලායි කියන්නේ. මේ ඉඩම ඍජු කෝණාශ්‍ර දෙකකට වෙන් කරන්න. එතකොට අනුලාගේ ඉඩමට යන පාර යටින් තියලා මේ 100ත් එක්ක මේ පැත්ත 100යිනේ මේ 100ත් එක්ක 3200ක් හැදෙන්න අපි මෙන්න මේකේ මැද්දෙන් මෙහෙම වැටක් ගැහුවා නම් මෙතනට 32ක් දාලා හරි. එතකොට අනුලාගේ ඉඩමට යටපැත්තෙන් යන්න පුළුවන් අනුලාගේ ඉඩමේ වර්ගඵලය 100ව 32ක් 3200ක් වෙනවා. එතකොට මේ 80න් 32 ගියාම ඉතුරු වෙනවනේ තව 48ක්. ඒ 48ත් එක්ක 100 වැඩි කළාම කමලගේ වර්ගඵලය 4700යි. කමලගේ ගෙදරට උඩ පැත්තෙන් එන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මෙතනින් කඩ ඉරක් ඇඳලා මේ ඉඩම දෙකට කඩන්න යටට 32යි උඩට 48යි කියලා පෙන්නන්න. පළල 32යි පළල 48යි දෙන්නගේම ඉඩමේ දිග 100යි. එතකොට මේක ඍජු කෝණාශ්‍රාකාරයි. ඒක තමයි ඔය හතරවැනි ප්‍රශ්නයේ කියලා තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නයේ කියනවා හතරවෙනි ප්‍රශ්නේ. එතකොට රූපසටහනට ගියා හතරවෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නයේ කියලා තියෙනවා ඍජු කෝණාශ්‍ර හැඩ ලැබෙනසේ ඉඩම් බෙදූ පසු අනුලාට ලැබෙන බිම් කැවැල්ල තුල වෙන් කළ හැකි විශාලතම වෘත්තාකාර බිම් කොටසෙහි අරය ගණනය කරන්න කියලා. ඍජු කෝණාශ්‍රය හැඩ ලැබෙනකොට අනුලාගේ ඉඩමේ පළල වෙලා තියෙන්නේ 32යි. පළල 32ක් වන ඉඩම තුල වෘත්තයක් ඇඳුත් ඒ වෘත්තයේ අරය වෙන්නේ පළල 32ක් වෙන ඉඩම ඇතුලේ වෘත්තයක් ඇඳුත් ඒ වෘත්තයේ අරය වෙන්නේ විශාලම වෘත්තයේ අරය වෙන්නේ 32කින් භාගයක් 32 විස්කම්භයට දාලා අරය වෙන්නේ එතකොට 16ක්. අරය වෙන්නේ 16ක්. ඔන්න ඔය විදිහට පස්වෙනි ගානේ උත්තරේ ගන්න පුළුවන්. පස්වෙනි ගානේ අහලා තියෙන්නේ ආයි බලන්න ඍජු කෝණාශ්‍රය හැඩ ලැබෙනසේ ඉඩම් බෙදූ පසු අනුලාට ලැබෙන බිම් කැබැල්ල තුල 32ක් පළල ඉඩමක් 32ක් පළල ඉඩම ඇතුලේ අඳින්න පුළුවන් විශාලම වෘත්තයේ අරය 32ක් විස්කම්භය වන වෘත්තයේ අරය 16ක් වෙනවා මීටර. ඒකයි අහලා තියෙන්නේ. එතකොට මේකේ උත්තරවල හතරවෙනි එක රූපසටහනේ තියෙන්නේ පස්වෙනි එක රූපසටහනේ අඳින්න දෙයක් නැහැ මෙතන ලියන්න විතරයි තියෙන්නේ. තුන්වෙනි එකේ මෙන්න මේ ට්‍රැපීසියමක වර්ගඵලය හොයා ගැනීම උවමනා වෙලා තියෙනවා. ඒක මම වෙනම හදලා තියෙනවා. දැන් එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් මම ස්ක්‍රීන් එක අයින් කළාම බෝඩ් එකෙන් අදාළ දේවල් ටික බලා ගන්න. පළවෙනි ප්‍රශ්නේ තිබුණේ අනුලාටයි කමලාටයි ලැබෙන ඉඩම් කැබලි වල ජ්‍යාමිතික හැඩ අනුලාට ඍජුකෝණීය ත්‍රිකෝණාකාර හැඩයක් කමලාට ට්‍රැපීසියමාකාර හැඩයක්. අනුලාට ලැබෙන එකේ වර්ගඵලය දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස 80 කැපුණාම 40 80ක් 3200යි. මෙයාට 3200යි මෙයාට හොයාගත්තේ මේක දාලා දෙකෙන් එක වැඩි කිරීම සමාන්තර පාද දෙක 100යි 20යි 120යි වැඩි කිරීම 80 දාලා 60යි 80යි 4800ක් ආවා. ඒ දෙක අරගෙන මෙහෙම තියලා කපලා බෙදුවාම ආපු උත්තරය තමයි 2:3 අනුපාතය කියලා කියන්නේ. එතකොට
ඊට පස්සේ කිව්වේ මේ ඉඩම මේ ත්‍රිකෝණයකුයි ට්‍රැපීසියමකුයි නෙමෙයි ඍජු කෝණාශ්‍ර දෙකක් එන විදිහට බෙදන්න. හැබැයි මෙයාගේ වර්ගඵලය වෙනස් වෙන්නත් බෑ. මෙයාගේ වර්ගඵලය වෙනස් වෙන්නත් බෑ. මෙයාගේ ප්‍රවේශ මාර්ගය වෙනස් වෙන්නත් බෑ. මෙයාගේ ප්‍රවේශ මාර්ගය වෙනස් වෙන්නත් බෑ. ඒ නිසා මෙන්න මේ මායිම ගලවලා මෙහෙම ගැව්වාම වැඩේ හරියි. 32ක් උඩින් ගැව්වාම 48ක් උඩට තියෙනවා 4800යි 32යි 3200යි දෙන්නටම ගන්නට ඉඩම් ප්‍රමාණ සහ ප්‍රවේශ මාර්ග සමානව එනවා. එතකොට මෙන්න මේ කඩේක තමයි අපි අදින්න ඕනේ ලෝක සටහනේ තුන්වෙනි කොටස. හතරවෙනි කොටස. පස්වෙනි කොටසට දැන් අනුලගේ ඉඩ මේ 32ක් තියෙනවා විස්කම්භය පළල. ඒක ඇතුලේ අඳුන්න පුළුවන් ලොකුම වෘත්තය 16යි කියලා ලියන්න තියෙනවා. ඕක තමයි එතකොට 2009 ගාන. දැන් අපි එනවා අවසාන ගානට. අවසාන ගාන ඒක තමයි මේ විදිහට ප්‍රශ්න පත්‍රය වෙනස් කරලා අහපු පළවෙනි ගාන. මේ විදිහට වෙනස් කරලා කියලා මම අදහස් කළේ ඉස්සර ළමයින්ට 2008ට කලින් ළමයින්ට ප්‍රශ්න පත්‍රයේම හදන්න ලකුණු 10 ප්‍රශ්න තිබුණේ නෑ. ප්‍රශ්න පත්‍රයේම හදන්න තිබුණේ ලකුණු 2 ප්‍රශ්න. ලකුණු 2 ප්‍රශ්න නම් ප්‍රශ්න පත්‍රයේම තමයි ළමයි හැදුවේ. 2008 දී තමයි ලකුණු 10ක ප්‍රශ්නයක් පේපර් එකේම හදාන්න දැන්නේ. මේකට කියන්නේ අපි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය ස්ට්‍රක්චර් පේපර් එක. මේ ස්ට්‍රක්චර් පේපර් එකේ ඉන්නේ 2008 තමයි මුලින්. ස්ට්‍රක්චර් පේපර් එකේ තියෙන වැදගත්කම තමයි මේ ස්ට්‍රක්චර් එකේ මේ දීලා තියෙන ඉඩකඩ ප්‍රමාණය තුල ගණන් හදන්න ඕනේ. දැන් ඕගොල්ලෝ print out එකක් අරගත්තේ නැති වුණාම ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. නමුත් මේ වෙලාවේ මම මේ පන්තිය පටන් ගත්ත වෙලාවේ ප්‍රශ්න දිවිච්ච හින්දා මම ওই PDF එක දාලා යන්නේ පස්සේ කාලෙක බලමු print out එකක් අරගෙනම යන්න නේද? දැන් නම් මම හිතන්නේ ඔයගොල්ලන්ට PDF එක ආවම print out එකක් ගන්න බැරි නැහැ. දැන් ප්‍රදේශයේ සංචරණය කරන්න පුළුවන් නේ. ඒක නිසා print out එකක් අරන් තියාගත්තා නම් මේ ඉඩ පේනවා. හැබැයි භාග ගානේ වර්ගඵලය ගානේ විතරයි ඔය ස්ට්‍රක්චර් ප්‍රශ්නේ තියෙන්නේ. සමීකරණවල ස්ට්‍රක්චර් ප්‍රශ්නේ නෑ. ආයේ ස්ට්‍රක්චර් විදියට හදන්න ඕගොල්ලන්ට එනවා වටප්‍රස්ථාර ගානක්. ඒකත් මම ඉදිරියේදී සාකච්ඡාවට ගන්නවා. වටප්‍රස්ථාර ගාන. වටප්‍රස්ථාර ගානත් ස්ට්‍රක්චර් එකේ තමයි හදන්න තියෙන්නේ. ඊට පස්සේ එන සමීකරණ ගාන සෙකන්ඩ් පේපර් එකේ ඕන තරම් ඉඩ කඩ අරන් හැදුවේ. එතකොට මධ්‍යන්නේ ඕන ගානත් එමයයි සමාන්තර ශ්‍රේණි ගානත් එමයයි. ඒ ගණන් තුනත් ඉදිරියේදී උගන්වනවා වටප්‍රස්ථාරත් උගන්වනවා. හරිද? يعني ගණන් 6ක් විතර වගේ මේක යනවා. ඊට පස්සේ ওই ටිකත් එක්කම මම ඊළඟට පටන් ගන්නවා දෙවෙනි වාර විභාගයට ප්‍රශ්න පත්‍ර කරන්න. මේ පන්තියේ දෙවෙනි වාර විභාගයට ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. ඒකත් ටිකක් දුර යනකොට අපි මාරු වෙනවා තුන්වෙනි වාරයට ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. ඒක ඕගලන්ට අතිශයින්ම වැදගත් වෙනවා. මොකද ඕගලන්ට කොහොම කළත් තුන්වෙනි වාර විභාගයක් කොයි වෙලාවෙ හරි තියෙනවා. ඒකට ඉතා හොඳින් සූදානම් වෙන්න ඕනේ. වැඩිම ලකුණු ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද 11 පන්තියට සමත් කරන විභාගය. ඒක වඩාත්ම හොඳින් කරගන්න සූදානම් වෙන්න ඕනේ. මේ පන්තියේ බලාපොරොත්තුව ඒකයි. තුන්වෙනි වාර විභාගයේ ඉතාම හොඳින් කරගන්න පුළුවන් කෙනෙක් දී කරගන්න. ඒක තුන්වෙනි වාරේ පාඩම් ඉවර වෙන්නේ නැහැ. දැන් අපි ඉන්නේ දෙවෙනි වාරේ පාඩම් වල අවසාන හරිය. දෙවෙනි වාරේ පාඩම් අවසන් වෙනකොට තුන්වෙනි වාරේ පාඩම් වලට ගිහලා තුන්වෙනි වාරේ පාඩම් ටික කළාට පස්සේ තුන්වෙනි වාරේ විභාගේ ප්‍රශ්න පත්‍ර පටන් ගන්න පුළුවන්. මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙනකොට තුන්වෙනි වාරේ ප්‍රශ්න පත්‍ර කරන්න. ඔක්තෝබර් පටන් ගත්තොත් ඔක්තෝබර් මාසෙම නොවැම්බර් මාසෙම අපිට කරන්න පුළුවන්. එතකොට හැමදාම ප්‍රශ්න පත්‍රයක් කරනවා. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය. ඒකත් එක්ක අපි තුන්වෙනි වාර විභාගයට සූදානම් වෙනවා. දැන් මේ ප්‍රශ්නෙන් ප්‍රශ්න කරන්නේ තාම ප්‍රශ්න පත්‍රයක්ම කරන්න උගන්වලා නැහැ. තාම උගන්වලා නැහැ. උගන්වලා තියෙනවා පළවෙනි වාර විභාග ප්‍රශ්න. දැන් පළවෙනි වාරේ ප්‍රශ්න පත්‍රයක් කළා වැඩක් නැහැ පුතේ. මොනවද කරන්නද? දැන් පළවෙනි වාරේ ආයේ එන්නේ නැහැ නේ කොහොමද? දෙවෙනි වාරේ එන්න පුළුවන්. ඒකෙන්ද දෙවෙනි වාරේ ප්‍රශ්න පත්‍රයක් අපි තව ටික දවසකින් ගන්නවා. ඒකත් වැට උඩ තියෙන එන්න පුළුවන්. ඊට දන්නේ. හැබැයි තුන්වෙනි වාරේ එනවාමයි වැට උඩ දෙන්නේ අනිවාර්යෙන් එනවා. 11 පන්තියට ගිහිල්ලා හරි තුන්වෙනි වාර විභාගය ලියන්න වෙනවා. මේ අවුරුදු 11 ළමයි තේම කළා. හරි. එහෙනම් ඔන්න මම වැඩේ අයින් කළා. අවසාන ගාන දානවා 2008. ඒකේ රූප සටහනක් තියෙනවා. දෙකලවර අර්ධ වෘත්තාකාර මල් පාත්ති දෙකක් සහිත මීටර 20ක් දිග මීටර 14ක් පළල ඍජු කෝණාශ්‍රාකාර ගෙවත්තක්. ගෙවත්තේ වර්ගඵලය ආලා තිනවා දිග පළලින් වැඩි කරා.
මල් පාත්ති දෙක සඳහා වෙන් වී ඇති වර්ගඵලය අහලා තිනවා වෘත්තයක වර්ගඵලය හොයන්න. ගෙවත්තේ හරිමැද සමචතුරස්‍රාකාර පොකුණක් ඉදි කරනවලු. පොකුණත් එක් මල් පාත්තියක් අතර අඩුම වශයෙන් මීටර 1ක දුරක් ඉතිරි වෙන්න ඕනෙලු. එසේ ඉදි කළ හැකි විශාලම පොකුණේ වර්ගඵලය අහනවා. නෑ පොකුණේ දල සටහනක් අහනවා. වර්ගඵලය නෙමෙයි. වර්ගඵලය යන්නේ ඊට යටේ පොකුණේ මතු පිට වර්ගඵලය කියලා. ඔන්න ප්‍රශ්න 4. තව 5 6 කියලා ප්‍රශ්න දෙකකුත් තියෙනවා. ඒක එවන්නම්. ඕක ඉවර කරන්න. මේක සෙන්ටිමීටර වලින් තමයි දීලා තියෙන්නේ. ඒ වුණාට ගාණි කියන්නේ මීටර කියලා. ඒක නිසා මේ යට තියෙන මිනුම් මීටර වෙන්න ඕනේ. රූප සටහනේ තියෙන සෙන්ටිමීටර කියලා. ගාණි තියෙන මීටර. මීටර නීතියෙන් වෙන්න ඕනේ නේද මේක? පොකුණක්නේ. ගෙවත්තක්නේ. ගෙවත්තේ වර්ගඵලය තමයි එකක අහන්නේ. 20 වැඩි කිරීම 14. දෙවෙනි එකේ අහන්නේ මල් පාත්ති දෙකේ වර්ගඵලය 5r වර්ගය. මල් පාත්ති දෙක අර්ධ වෘත්ත දෙකක්. අර්ධ වෘත්ත දෙකක් කියන්නේ සම්පූර්ණ වෘත්තයක්. ඒකක අරය වෙලා තියෙන්නේ 7ක්. අරය 7 වන වෘත්තයක්. විස්කම්බේනේ 17. ඊට පස්සේ මේකේ මැද්දේ මේ සමචතුරස්‍ර පොකුණක් හදන්න ඕනේ. පොකුණයි මල් පාත්තියයි අතර මීටරයක් තියන්න ඕනේ. නැත්නම් එහෙම මල් පාත්තිය ඇවිදින එක්කෙනා පොකුණට ඇදගෙන වෙයි. ඉතින් එහෙම තියන්න ඕනේ. පොකුණේ මතු පිට වර්ගඵලයක් ඕනේ. එතකොට මේ මල් පාත්ති දෙකට දෙපැත්තෙන් 7 7 අයින් කළාම මේ 20න් 14ක්ම ගිහිල්ලා තියෙන්නේ. 14ක්ම ගිහිල්ලා තියෙන්නේ. එතකොට තව මීටරේ අයින් කරන්න ඕනේ. මේක ඉඩ විදියට. ඒකත් අයින් කළාම දෙපැත්තෙන්ම 8 ගිහිල්ලා තියෙන්නේ. දෙපැත්තෙන්ම 8 ගිහිල්ලා තියෙන්නේ. එතකොට දෙපැත්තෙන්ම 8 ගියාම 20න් 16ක්ම ගිහිල්ලා තියෙන්නේ. මේ පැත්තට 8යි මේ පැත්තට 8යි 20න් 16ක්ම ගිහිල්ලා තියෙන්නේ. 20යි දිග ඉඩමින් උද්‍යානේ මේ 20න් මේ පැත්තට 8කුයි මේ පැත්තට 8කුයි. ඇයි 7යි මීටරයයි. 7යි 1යි. එතකොට දෙපැත්තෙන්ම ගියාම 8 8 16ක් ගියාම මේ ඉතුරු වෙන මැද පොකුණ ඉතුරු වෙන මැද සමචතුරස්‍ර පොකුණ පැත්තක දිග මීටර 4 එකක් වෙන්න ඕනේ නේද කියලා බලන්න. ඒක තමයි ඇඳලා පෙන්නන්නේ. පැත්තක දිග මීටර 4ක් වන එකක් තමයි ඇඳලා පෙන්නන්නේ. તો දෙපැත්තෙම 8 8 අයින් කළා තමයි එක කලේ. 20න් 16ක් අයින් කළා තමයි මේක ගත්තා. 16ක් උනේ මෙතන 7යි 1යි 8යි මෙතන 7යි 1යි 8යි දෙපැත්තට 16. ඊට පස්සේ හතරවෙනි කොටසේ ඇහුවේ පොකුණේ මතු පිට වර්ගඵලය ඒක වෙන්නේ පැත්තක දිග 4ක් වෙනකොට 4 වරක් 7. දැන් 5 6 ප්‍රශ්න කොහොම බලලා අවසන් කරනවා අපි. දැන් බලන්න ඔයගොල්ලන්ට ඔය ටික හදා ගන්න පුළුවන්. දැන් බලන්න පස්වෙනි එක මල් පාත්ති දෙක හා පොකුණ සඳහා වෙන් කර ඇති කොටසේ හැර ඉතිරි බිම තන වගා කිරීමට වෙන් කෙරේ. මේ අනුව වැඩිම බිම් ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ කුමක් සඳහාද කියලා යහන්නේ. මල් පාත්ති දෙක හා පොකුණ
මල් පාත් දෙක මේක මේවා මාර වැඩලා ආයි එන්නේ නැහැ මේ ආපු විභාග වල තාප්පිය. පුතා මයික් එකක් ඔන් වෙලා ඔෆ් කරන්න. හරි. පස්වෙනි ගාන මල් පාත්ති දෙකට අපි මෙතන හොයලා තිනවා 5R වර්ගය දාලා. පොකුණට අපි මෙතන හොයලා තියෙනවා. ඉතිරි ටික හොයාගන්න. ඉතිරිය හොයාගන්න. ඒ කියන්නේ තනකොළ වවපු ටික හොයාගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් කියන්න වැඩිම ප්‍රමාණයක් කී කොහෙටද කියලා. අපි එනම් බලමු උඩ ඉඳලා 20/14ක් මෙතන වර්ග මීටර 280ක්. වර්ග මීටර 280ක්. මෙතන කැපුණාම वर्ग मीटर 154ක් මේ උද්‍යානය ගෙවත්ත 280යි මල් පාත්ති දෙක 154යි ඒ සමචතුරස්‍රය මෙතන ඇඳලා ඒකේ වර්ගඵලය ගත්තාම ඒක 16යි එතකොට 154යි 16යි වුණාම 154යි 160යි 170යි 280ක් වෙන්න තව ඉතුරුයි තනකොළ වවපු හැටියට ඉතුරුයි 280න් අඩු කළාම 154යි 16යි ඒ කියන්නේ 280න් අඩු කළාම 170ක් තව ඉතුරුයි 110ක් වර්ග මීටර තනකොළ වැවීම සඳහා ඒ අනුව වැඩිම වර්ගඵලයක් තියෙන්නේ මොකටද කියලා යහලා තියෙන්නේ. වැඩිම වර්ගඵලයක් තියෙන්නේ මල් පාත්ති සඳහා. මල් පාත්ති සඳහා. වැඩිම වර්ගඵලයක් තියෙනවා. වැඩිම වර්ගඵලයක් වෙන් කර ඇත. ඇයි 154ක්ම මල් පාත්ති වලටනේ අර්ධ වෘත්ත දෙකම මල් පාත්තිනේ. මැද්ද 16 පොකුණ ඉතුරු ටික තනකොළ වලට 110යි දැන් අහනවා ගෙවත්තේ එක් මුල්ලක සිට පොකුණ තෙක් ඇති අඩුම දුර එක් මුල්ලක ඉඳලා පොකුණ තෙක් කිව්වහම මේ එක තැනකින් ඇදලා බලන්නකො මේ පොකුණේ මුල්ලකට මෙන්න මෙතන ඉඳලා ඇදලා බලන්න එක් මුල්ලක ඉඳලා පොකුණට තියෙන අඩුම දුර මෙන්න මේ රේඛාව ඇදලා බලන්න මේ රේඛාව ඇඳලා මේ විදිහට ත්‍රිකෝණය වෙන් කරලා පයිතගරස් සම්බන්ධය දාලා බලන්න. පයිතගරස් සම්බන්ධය දාලා බලන්න. ඒක ඕන මුල්ලකින් අඳින්න පුළුවන් හොඳේ. මෙතනින් ඇඳත් කමන්නේ. මෙතනින් ඇඳත් මේක තමයි ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්න. මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දානකොට අපිට උවමනා වෙනවා මේ ත්‍රිකෝණයේ පාදවල දිග ත්‍රිකෝණයේ පාදවල දිග ගන්න වෙන්නේ කොහොමද මෙතන 8යි කිය. මෙතන 8යි කියලා ගන්න වෙන්නේ. ඊට පස්සේ මෙතන කොච්චරද ගන්න වෙන්නේ මේ බලන්න මේක 14යි. 14න් මෙතෙන්ට පොකුණට 4ක් යනවා. පොකුණට 4ක් ගියාම මෙතන තව 5ක් තියෙනවා. මෙතනත් එහෙමයි. පොකුණට 4ක් ගියාම මෙතන 5ක් තියෙනවා. 5යි 10යි 4යි. එතකොට ඍජුකෝණීය ත්‍රිකෝණයක් ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. ඍජුකෝණීය ත්‍රිකෝණයක් ඇවිල්ලා තියෙනවා. ඍජුකෝණයේ අන්තර්ගත පාද දෙක 8යි 5යි වන. ඍජුකෝණයේ අන්තර්ගත පාද දෙක 8යි 5යි වන ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණයේ දිග තමයි ඔය අහලා තියෙන්නේ. එක් මුල්ලක ඉඳලා පොකුණට තියෙන කෙටිම දුර. මෙතනින් ත්‍රිකෝණය ඇඳගත්තත් කමන්නේ. දෙකක් අඳින්න එපා. එතකොට ඉතින් මේක අපැහැදිලි වෙනවනේ. එකක් අඳින්න. මම එතකොට මෙතන එක ඉතුරු කළා ඈ. මෙතනට ඇදලා මේ ත්‍රිකෝණය වෙන් කරගන්න. ඍජුකෝණී ත්‍රිකෝණයක් ඍජුකෝණයේ අන්තර්ගත පාද 8යි 5යි වන. එතකොට කර්ණයේ දිග තමයි අහන්නේ අපි. කර්ණයට ඔයගලන්ට කැමති අකුරක් දාගන්න පුළුවන් x කියලා දාගන්න පුළුවන්. ඕන එකක් දාගන්න පුළුවන්. දාගෙන ඉවරලා පයිතගරස් සම්බන්ධය දානවා x වර්ගය සමානයි 8 වර්ගය දාන 5 වර්ගය 64 දාන 25 64 දාන 25. එතකොට
එකතුව නම් මං හිතන්නේ ඉන්නේ නැහැ හරියට නේද? මේ මිනුම් වල වැරද්දක් නැහෙනි. මෙතන 14යි. 14න් 4ක් මෙතෙන්ට ගියාම උඩට 5යි යට 5යි ඒක 14 හරියට මෙතන 5යි. මෙතන 8යි. 7යි 1යි 8යි. එතකොට උත්තරය ඇවිල්ලා තියෙන්නේ x වර්ගය සමානයි 89 කියලා. x ට ගන්න වෙන්නේ 89 වර්ගමූලය. ඔච්චරයි. ඔතනින් එහාට සුළු කරන්න බෑ අපිට. 89 වර්ගමූලය දන්නේ නැහැ. ඒකේ අහලත් නැහැ එහෙම නේද? අහලා තියෙන්නේ පිළිතුර කරණීයාකාරයෙන් දැක්වීම ප්‍රමාණවත්ය කියලා. හැබැයි ඉතින් 10 ළමයි කරණී කියන වචනේ දන්නේ නැහැ. කරණී කියන්නේ පුතේ දැන් ගණිතයට 11 පන්තිට ගියාම ඉගෙන ගන්නවා. කරණී කියන්නේ වර්ගමූලය දාලා තියෙනවා උත්තරයක් නැහැ. ඒකයි කරණී කියලා කියන්නේ. වර්ගමූලය දාලා තියෙනවා උත්තරයක් නැහැ. කරණියක් කියන්නේ පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවකට වර්ගමූලය දැම්මාම වෙන එකක්. හරිද? මේ කරණී කියන වර්ගය වෙනම සංඛ්‍යා පද්ධතියකටයි අයිති වෙන්නේ. ඒ සංඛ්‍යා පද්ධතිය ගැන 11 පන්තියේ තමයි උගන්වන්නේ. දැන් O level වලට යනකොට ඒක දන්නවා. 10 ළමයින්ට මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ කරණීය ආකාරයෙන් දක්වන්න කියන්නේ. කරණීය ආකාරයෙන් දක්වනවා කියන්නේ වර්ගමූලය දාලා නිකන් ඉන්නවා. උත්තරේ හොයන්නේ නෑ. උත්තරේ හොයන්න බෑ. උත්තරේ හොයන්න බෑනේ 89 වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. හොයන්න පුළුවන් ඕගොල්ලන්ගේ වර්ගමූලය පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. එහෙම ඕනේ නෑ. සෑහේ කියන්නේ ඒක කරණීය ආකාරයෙන් ලැබීම සෑහේ. හරි. මේකට මීටර දැම්මාම ඇති. කොහොම තිබ්බාම ඇති කියලායි කියන්නේ. ඊට වඩා දඟලන්න ඕනේ නෑ කියලායි කියන්නේ. හරි. එහෙනම් මේක අරගෙන මේ විදිහට අවසන් කරන්න පුළුවන්කම තියෙනවා ඒ ගානත්. එහෙනම් ඔන්න ඒ ගානත් මම අයින් කරන්නම්. අඩුපාඩු තියෙනවා නම් බලලා හදාගන්න. ඒ ගානේ අහපු ප්‍රශ්නවල මේ ගෙවත්තේ වර්ගඵලය ඇහුවා. මේ අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය ඇහුවා. මේ පොකුණ අඳින්න කිව්වා. මේ පොකුණේ වර්ගඵලය ඇහුවා. අර්ධ වෘත්ත දෙකයි පොකුණයි ගියාම ඉතුරු ටික තරපලවනවා කියලා වැඩිම බිම් ප්‍රමාණයක් දැම්මේ මොකටද කියලා ඇහුවා. මල් පාත්ති දෙකට 154යි. ඊට පස්සේ මේ එක මුල්ලක ඉඳලා මේ පොකුණට තියෙන දුර ඇහුවා. ඒක අපි ඍජුකෝණික ත්‍රිකෝණයක් ඇඳලා ඒ ඍජුකෝණික ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාලා ගත්තා. එතකොට එහෙනම් අපි ඔන්න අද 4 වෙනි දවස වෙනකොට මාතෘකා දෙකක 2008 ඉඳලා 2020ට තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කළා. හොඳයි. තව මාතෘකාවක් එතකොට ලබන සතිය ගන්නවා. එහෙම අපි ඔය මාතෘකා ටික සාකච්ඡා කරගෙන යනවා අර සීමා වලට එනකන් අපිට දෙවෙනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කරන්න පුළුවන් වෙනකම් මේවා අපි කරනවා. ඊට පස්සේ අපි දෙවෙනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය කරනවා. තුන්වෙනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කරන්න පුළුවන් වෙනකම් අපි මේවා කරනවා. ඊට පස්සේ තුන්වෙනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය කරනවා. තුන්වෙනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර අඩුතරමේ අපි 5-6ක්වත් සාකච්ඡා කළා. තුන්වෙනි වාරයේ හොඳටම ලකුණු ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට අපි මේ ප්‍රශ්න පත්‍ර පන්තිය වෙනම අතිරේක වැඩක් විදියට පාවිච්චි කරනවා. මේක එතකොට පන්ති පටන් ගත්තත් අපි ඔන්ලයින් තියාගෙන Zoom පන්තියයි ඊට පස්සේ YouTube එකේ යන වීඩියෝ එකයි දෙකම උදව් කරගෙන අපි මේක ඉස්සරහට අරගෙන යනවා. මේ අමතර වැඩක් කිරීම සඳහා තමයි මේක ගෙනියන්නේ. එකෙන් අමතර වැඩක් කරනවා. දැන් මේක තව ඉන්න මේකේ වැඩ වැඩි වෙනවා. දැන් අපි පළවෙනි දවසට දෙවෙනි දවසට වඩා අද වැඩ කළා තියෙනවා. අන්තිමට මේක ඇතුලේ අපි පේපර් එකක්ම සාකච්ඡා කරන්න යනවා. පේපර් එකක්ම සාකච්ඡා කරනවා. පේපර් එකක් සාකච්ඡා කරන්නත් අපි දැනට 11 ළමයි එහෙම කරනවා. ඔය විදිහටම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයගොල්ලන්ට හදන්න කියලා මම උත්තර කියනවා. ඒත් ඔයගොල්ලෝ ගාව කලින් පේපර් එක නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැහැ මොනවද එන්නේ කියලා. අර ප්‍රශ්න විභාගෙදි වගේම තමයි එකපාරටම ප්‍රශ්නයක් එනවා. අන්නේ ප්‍රශ්නෙට උත්තරය හදනවා. ඊට පස්සේ උත්තර එනවා. ලකුණු බලනවා. කොහොම ප්‍රශ්න පත්‍රයක් ප්‍රැක්ටිස් කරන්න අපිට අවස්ථාව හම්බෙනවා. එහෙමනම් අදත් අපි වැඩ අවසන් කරමු. ලබන සතියේ අපි අලුත් පාඩමකින් හම්බ වෙනවා. PDF එක දාන්නම් තව දවස් දෙක තුනකින් කොපි එකක් අරන් තියාගන්න. එතකොට ඒක නම් සෙකන්ඩ් පේපර් එකේ ඉන්නේ වෙනම කොළවල කොහොමත් හදන්න තියෙන්නේ. පේපර් එකේම නෙමෙයි හදන්න තියෙන්නේ. පේපර් එක අරන් තියාගෙන ලෑස්ති. හරි. එහෙමනම් අදට ඇති අපි ලබන සතියේ හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.